හරිද ළමයි? ඒ වගේම තමයි ළමයි දැන් අපි මේ වගේ මේ විභවමානයකින් පරීක්ෂණයක් කරන්න කලින් හරි පරීක්ෂණය ආරම්භ කරන්න කලින් අපි ටෙස්ට් කරලා බලන්න ඕන අපිට මේක මෙන්න මේ ගැලවොනොමීටර් සඳහා ශුන්‍ය පාඨාංගයක් ලබා ගන්න පුළුවන්ද කියලා. හරි. ඒක සඳහා අපි කරන්නේ මෙන්න මේ සර්පකය මෙන්න මේ විභවමාන කම්බියේ දෙකලවර තියලා බලනවා. දෙකලවර තියද්දී මෙන්න මේ ගැලවොනොමීටරයේ උත්ක්‍රමණය දිශා දෙකට පෙන්වන්න ඕනේ. දිශා දෙකට පෙන්වන්න ඕනේ. මොකද මේ ගැලවොනොමීටරේ විදිහට අපි භාවිතා කරන්නේ මැද බිඳු ගැලවොනොමීටරයක්. මැද බිඳු ගැලවොනොමීටරයක් කියලා කියන්නේ බිඳුව මැද තියෙනවා. ඊට පස්සේ මේක දෙපසට ක්‍රමාංකණය කරලා තියෙනවා. 1 2 3 කියලා මේ පැත්තට ක්‍රමාංකණය කරලා තියෙනවා. මේ පැත්තටත් ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒක තමයි මැද බිඳු ගැලවොනොමීටරයක් කියලා කියන්නේ. හරි. එතකොට මැද බිඳු ගැලවොනොමීටරයක් තමයි අපි භාවිතා කරන්නේ. ඊට පස්සේ මේ සර්පකය අපි මේ පරීක්ෂණය ආරම්භ කරන්න කලින් මෙන්න මේ සර්පකය විභවමාන කම්බියේ දෙපස මෙහෙම තියලා බලපුවාම මෙන්න මේ උත්ක්‍රමණය මේ පැත්තේ තිබුවම එක පැත්තට උත්ක්‍රමණය වෙනවා. අනිත් පැත්තේ තිබ්බට පස්සේ මේ උත්ක්‍රමණය අනිත් පැත්තට අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ශුන්‍ය පාඨාංකයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. හරි. එතකොට අපි ඒ දේ යම් පරීක්ෂණයක් ආරම්භ කරන්න කලින් අනිවාර්යයෙන්ම සිද්ධ කරලා බලන්න ඕනේ. හරි. එතකොට ඒකත් ලියා ගන්න. එතකොට ඒ වගේ දැන් ඒ විදිහට උත්ක්‍රමණය ලැබුණ නැත්නම් ඒ කියන්නේ අපිට ශුන්‍ය පාඨාංගයක් ගන්න බෑ කියන එක. ඒතකොට මේ ශුන්‍ය පාඨාංගයක් ගන්න බෑ කියලා කියන්නේ මේකේ යම්කිසි දෝෂ කිහිපයක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ විභවමාන පරිපතේ කොහේ හරි ෂෝට් එකක් තියෙන්න පුළුවන්. ෂෝට් එකක් කියන්නේ ලුහත් වීමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ විසන්ධි වෙලා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයර් එකක් විසන්ධි වෙලා මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් ලුහුවත් වෙලා ඔය වගේ සිද්ධියක් වෙලා තියෙන්න පුළුවන්. ඒක තමයි එක හේතුව. ඊළඟට තමයි මේ අපි මනින්න බලාපොරොත්තු වන විභවාන්තරය. ඒ කියන්නේ මෙන්න මේ CD විභවාන්තරය විශාලත්වය මෙන්න මේ විභවමාන කම්බියේ හරහා තියෙන විභව බැස්මට වඩා විශාල වුණොත් එහෙම අපිට මෙන්න මේ විදිහට ශුන්‍ය පාඨාංගයක් ලබා ගන්න බෑ. ඒතකොට ඒක එක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අර විදිහට දෙපස උත්ක්‍රමණයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ස්පර්ශකයේ දෙපස තියද්දි. ඒ වගේම තමයි මෙන්න මේ කෝෂය විරුද්ධ අතට සම්බන්ධ කරලා තිබ්බොත්. ඒ කියන්නේ මේ කෝෂයේ ධනාග්‍රේ පැත්තට මේ කෝෂයේ එහෙම නැත්නම් මේ විභවාන්තරයේ ධනාග්‍රේ අපි සම්බන්ධ කරලා තියෙන්න ඕනේ. ඊට විරුද්ධ අතට සම්බන්ධ කරලා තිබ්බොත් ඒත් අපිට ශුන්‍ය පාඨාංගයක් ගන්න බෑ. එහෙම නැත්නම් මේ ස්පර්ශකයේ දෙපස තිබ්බාම දෙපස උත්ක්‍රමණයක් බලා ගන්න හැකියාවක් නැහැ. ඔය කියන හේතු කිහිපය තමයි තියෙන්නේ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මුලින්ම ටෙස්ට් කරලා බලන්න ඕන මේ විදිහට බිඳුව දෙපස උත්ක්‍රමණයක් ලැබෙනවද කියලා ස්පර්ශකයේ දෙපස තියලා බලපුවහම. හරි. ඒ වගේම තමයි දැන් මේ සර්පකය මෙන්න මේ කම්බිය දිගේ ඇදගෙන යනෝනේ. ඒතකොට කම්බිය දිගේ ඇදගෙන යද්දී සමහර වෙලාවට මෙන්න මේ කම්බිය පළුදු වෙන්න පුළුවන්. හරි. හීරෙන්න පුළුවන්. ඒතකොට ඒකෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඇදගෙන යද්දී හීරෙන් නැති වෙන්න අපි වග බලා ගන්න ඕනේ. හීරුනොත් එහෙම වෙන්නේ මේ කම්බියේ ශේෂ්ඨඵලය වෙනස් වෙනවා. ශේෂ්ඨඵලය වෙනස් වුනහම මේ ඒකක දිගක ප්‍රතිරෝධය අපි ගත්තොත් එහෙම වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ විභව බැස්ම වෙනස් වෙනවා. කම්බියේ ඒකක දිගක ප්‍රතිරෝධය ඒකාකාර වෙන කම්බියෙන් අපි භාවිතා කරන්නේ. ඒකට හීරුනොත් එහෙම හරස්කර ශේෂ්ඨඵලය වෙනස් වෙලා මේක වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ සර්පකය යම්කිසි තැනකට අරන් ගිහිල්ලා ගොඩක් වෙලා තියාගෙන ඉන්න හොඳ නැහැ. එහෙම වුණොත් ඒ ස්ථානය පළුදු වෙන්න පුළුවන්. පළුදු වෙලා එතනත් ඊට පස්සේ ශේෂ්ඨ ඵලයේ වගේ සාධක වෙනස් වෙලා මේකේ ප්‍රතිරෝධය ඒකාකාර නොවෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි අපි පරීක්ෂා කරන්න ඕනේ මෙන්න මේ කම්බිය ඒකාකාර කම්බියක්ද කියලා. ඒ කියන්නේ හරස්කල ශේෂ්ඨ ඵල ඒකාකාර කම්බියක්ද කියලාත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ සර්පකය අපි භාවිතා කරනකොට මෙන්න මේ විදිහේ ආරක්ෂක ප්‍රතිරෝධය භාවිතා කරන්න ඕනේ. ආරක්ෂක ප්‍රතිරෝධයේදී ඉස්සල්ලාම මෙන්න මේ මෙතන තියෙන ස්විච් එක අපි ඕෆ් කරලා ස්විච් එක ඕෆ් කරාම වෙන්නේ මෙන්න මේ ප්‍රතිරෝධයේ හරහා තමයි ගලන කරන්ට් එක කරන්නේ. ඒක නිසා විශාල ධාරාවක් ගමන් කරන්නේ නැහැ ගැලවොනොමීටරේ හරහා. එහෙම වුණොත් අපිට ගැලවොනොමීටරය ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද අපි මේ RS වෙනුවට භාවිතා කරන්නේ අගෙන් විශාලත්වයෙන් වැඩි ප්‍රතිරෝධයක්. ඒක නිසා වැඩි ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒතර අපි මේ සම්තුලන ලක්ෂයේ ආසන්නයට යද්දී අපිට මෙන්න මේ ගැලවොනොමීටරය හරහා නිවැරදි ධාරාව ගමන් කරනවාද කියලා බලා ගන්න ඕනේ. එතකොට අපි ආසන්නයට යද්දී මෙන්න මේ
ප්‍රතිරෝධය ආරක්ෂක ප්‍රතිරෝධය ලුහුවත් කරනවා. ලුහුවත් කරනවා කියන එකෙන් කරන්නේ අපි මෙන්න මේ ස්විච් එක. හරි මේ ස්විච් එක අපි සංවෘත කරනවා. ඒ කියන්නේ සංවෘත කරනවා කියලා කියන්නේ මේ ස්විච් එක වහනවා. ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කරනවා කියන එක. හරි. ඔන් කරපුවාම එතකොට මෙන්න මේ ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. කෙලිම මෙන්න මේ පතේ ඔස්සේ තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට අපි නියම ධාරාව මේක හරහා ගමන් කරනවා. ඒක ප්‍රතිරෝධයක් නැති නිසා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ගැලවනෝමීටරේ පාඨාංගයේ ශුන්‍ය වෙන අවස්ථාව නිවැරදියි. හරි. ඒ වගේම තමයි අපි මෙන්න මේ සන්තුලන ලක්ෂ්‍ය ආසන්න වශයෙන් පුළුවන් තරම් මෙන්න මේ විභවමාන කම්බියේ මධ්‍ය සීමාවට ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ විභවමාන කම්බියේ දෙපස සිද්ධ වෙන ආන්ත ශෝධනය වළක්වා ගන්න පුළුවන්. ආන්ත දෝෂය වළක්වා ගන්න පුළුවන්. මොකද මේ විභවමාන කම්බි දැන් සම්බන්ධ කරලා තියෙන්නේ පාස්සලානේ. හරි. එතකොට මෙතන තියෙන්නේ තඹපතුරු. මෙන්න මේ තඹපතුරු වල විභවමාන කම්බිය, මැංගනීන් කම්බිය පාස්සල තමයි තියෙන්නේ. එතකොට මේ කෙලවර පාස්සල තියෙන නිසා ප්‍රතිරෝධ ගැන් වෙනස් වෙනවා. ඒක නිසා එතන ආන්ත දෝෂයක් හැදෙනවා. මෙන්න මේ ආන්ත දෝෂයේ අවම කරගන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ සන්තුලන ලක්ෂ්‍යය පුළුවන් තරම් මෙන්න මේ මධ්‍ය දිශාවට ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. හරි. ඒ වගේම තමයි මෙන්න මේ තඹ පතුරු විදියට අපි පතුරු භාවිතා කරන්නේ. ඒතකොට ශේෂ්ත්‍රඵලයේ වැඩි වෙලා මේ තඹ පතුරු වල ප්‍රතිරෝධය පුළුවන් තරම් අවම කරගන්න. හරි. ප්‍රතිරෝධය අවම කරගන්න. ඒතකොට ඔන්න ඔය කියන කාරණා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. වැදගත් කාරණා. හරි. එතකොට ඒ ටික අපි ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා. ඊට පස්සේ අපි විභවමාන පරීක්ෂණ සම්බන්ධයෙන් කතා කරමු. මේ විභවමානේ භාවිතා කරලා අපි පරීක්ෂණ සිද්ධ කරනවා. ඒතකොට මේ පරීක්ෂණ ඔයාලට ව්‍යුහගත රචනා ප්‍රශ්නේදී අහනවා. ගොඩක් වෙලාවට හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්න විදිහට තමයි විභවමානයේ සාමීර හේතු ලැබෙන්නේ. ඒක නිසා අපි අපිට නිර්දේශ කරලා තියෙන ප්‍රැක්ටිකල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. හරි අපි බලමු. අපි බලමු මොනවද ප්‍රැක්ටිකල් කියලා. හරියටම අපි පළවෙනි පරීක්ෂණයේ විදිහට විභවමාන සම්බන්ධව යන්නේ කෝෂ දෙකක විද්‍යුත්ගාමක බලය සංසන්දනය කරන්න. හරි. ලියාගන්න පළවෙනි පරීක්ෂණයේ කෝෂ දෙකක විද්‍යුත්ගාමක බලය සංසන්දනය කිරීම කියලා. ඒකෙදි අපි කරන්නේ මෙන්න මේ විදිහේ පරීක්ෂණ මෙන්න මේ විදිහේ පරිපථයක් සකස් කර ගන්නවා. ඒකෙදි අපි විභවමානයට කෝෂ දෙකම සම්බන්ධ කරනවා. මේ විදිහට සම්බන්ධ කරලා ඉවරලා අපි දෙමන් සූචකයක් භාවිතා කරනවා. හරි. දෙමන් සූචකයක් භාවිතා කරනවා. right. එතකොට මේ තියෙන දෙමන් සූචකය මේක අපි මේ පළවෙනි කෝෂයේ මම විද්‍යුත්ගාමක බලය E1 කියලා ගන්නවා. දෙවෙනි එකේ විද්‍යුත්ගාමක බලය E2 කියලා ගන්නවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ වෙන වෙනම මේ කෝෂ දෙක සඳහා සන්තුලන දිගවල් ලබා ගන්නවා. මේ දෙමන් ස්විච් එක මෙන්න මේ පළවෙනි කෝෂයට සම්බන්ධ කරාම පළවෙනි කෝෂය හරහා පවතින විභවාන්තර එහෙම නැත්නම් කෝෂයේ විද්‍යුත්ගාමක බලයට අදාළ සන්තුලන දිග අපිට ලබා ගන්න පුළුවන්. එතකොට අපිට පළවෙනි අවස්ථාවට පළවෙනි කෝෂය සලකලා ලියන්න පුළුවන්. E1 සමානයි L1 කියලා. ඒකට පළවෙනි සන්තුලන දිග මම සලකනවා L1 කියලා. ඊට පස්සේ මේක අරන් ඇවිල්ලා මේ දෙවෙනි කෝෂයට සම්බන්ධ කරලා දෙවෙනි සන්තුලන දිග ලබා ගන්නවා. මම ඒක L2 කියලා සලකනවා. එතකොට E2 සමානයි
K L දෙකයි කියලා. එතකොට E1 සහ E2 අතර සම්බන්ධතාවය ගන්න පුළුවන්. E1 බෙදීම E2 සමානයි K ට K සුළු වෙනවා. L1 බෙදීම L2. අපිට L1 සහ L2 ගණනය කරන්න පුළුවන්. එතකොට අපි මේ E1 කෝෂේ එහෙම නැත්නම් E2 කෝෂේ හරි E1 හෝ E2 කෝෂ දෙකෙන් එකක විද්‍යුත්ගාමක බලය අපි දන්නවා නම් අපිට අනිත් කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයාගන්න පුළුවන් මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා. හරි. එතකොට අපි එක කෝෂයක විද්‍යුත්ගාමක බලයක් අපිට හොයන්න ඕන නම් අපි ගන්නේ විද්‍යුත්ගාමක බලය දන්න කෝෂයක් ගන්නවා සහ අපි නොදන්න කෝෂය ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ප්‍රකාශන දෙකක් ලබාගෙන අපි නොදන්න කෝෂයේ විද්‍යුත්ගාමක බලය අපිට හොයාගන්න පුළුවන් L1 සහ L2 මැනලා ඉවර වෙනවා. හරි. ඒකට ඒක මේ විදිහට තමයි කරන්නේ. හරි. ඊට පස්සේ මේක ඇඳලා මේ ටික ඇඳගන්න. හරි. මේ ටික ඇඳගෙන මේක ලියාගන්න. ලියාගෙන ඉවරලා පොඩි නෝට් එකක් දාගන්න. රයිට්. හරි. මේ ටික ලියාගත්තද ඊට පස්සේ නෝට් එකක් දාගන්න. මෙහිදී දෙමන් සූත්‍රයක් භාවිතා කරමින් එක් කෝෂයට අදාළ සන්තුලන දිග වෙන වෙනම ලබා ගනී. එක් කෝෂයට අදාළ සන්තුලන දිග වෙන වෙනම ලබා ගනී. මෙහිදී එක් කෝෂයක විද්‍යුත්ගාමක බලය දන්නේ නම් අනිත් කෝෂයේ විද්‍යුත්ගාමක බලය ගණනය කර ගැනීමේ හැකියාවක් ඇත. මෙහිදී එක් කෝෂයක විද්‍යුත්ගාමක බලය දන්නේ නම් අනිකුත් කෝෂවල අනික් කෝෂයේ විද්‍යුත්ගාමක බලය මැනගැනීමේ හැකියාවක් ඇත. හරි. එතකොට කෝෂ දෙක විද්‍යුත්ගාමක බලය සංසන්දනය කරන්න. එහෙම නැත්නම් නොදන්නා කෝෂයක විද්‍යුත්ගාමක බලය හොයන්නේ මෙන්න මේ ක්‍රමවේදය භාවිතා කරලා. හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි පරීක්ෂණයට. දෙවෙනි පරීක්ෂණේ ලියා ගන්න ළමයි විභවමානයක විභවමාන කම්බියේ කෙලවර ආන්ත දෝෂයේ සෙවීම. විභවමානයක විභවමාන කම්බියේ කෙලවර ආන්ත දෝෂයේ සෙවීම. හරි. කෙලවර ආන්ත දෝෂය හොයන්න තමයි අපි දැන් යන්නේ. ඒකෙදී අපි කරන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. හරි. එතකොට ඇත්තටම ළමයි දැන් මෙතන අපි L කියලා දිගක් ගත්තට සම්තුලන දිගක්. ඇත්තටම මේ කෙලවර ආන්ත දෝෂයක් තියෙනවා. එතකොට ආන්ත දෝෂය කියන එක අපි මෙතනදී මයින්නේ දිගක් විදිහට. හරි. ආන්ත දෝෂය සාමාන්‍යයෙන් සිම්පල් E කියලා තමයි අපි සලකුණු කරන්නේ. එතන මේ කෙලවර ආන්ත දෝෂයක් තියෙනවා. හරි. එතකොට ඇත්තටම මේ කෙලවරක් තියෙනවා මේ කෙලවරක් තියෙනවා. එතකොට මේ ආන්ත දෝෂය අපි සලකන්නේ E කියලා. හරි. දිගක් විදිහට සලකන්නේ. එතකොට දැන් අපි මේකෙදි කෝෂ දෙකක් භාවිතා කරනවා. E1 සහ E2 කියලා කෝෂ දෙකක් භාවිතා කරනවා. ඒ කියන්නේ අපි විද්‍යුත්ගාමක බලයගේ දන්න කෝෂ දෙකක් භාවිතා කරනවා. භාවිතා කරලා ඉස්සල්ලාම E1 කෝෂේ සම්බන්ධ කරලා මේ විදිහට සන්තුලන දිග ලබා ගන්නවා. හරි. සන්තුලන දිග ලබා ගන්නවා. එතකොට අපි හිතනවා ඒ සන්තුලන දිග ලැබෙන සන්තුලන දිග L1යි කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් E1 සමානයි K වාරයක් L1 ධන සිම්පල් E කියලා. එතකොට මේ සිම්පල් E කියන එක අපි සලකන්නේ ආන්ත දෝෂය. හරි. එතකොට ඒකත් එකතු කරන්න ඕනේ මෙන්න මේ සන්තුලන දිගට. හරි. ඊට පස්සේ අපි කරන්නේ E2 කියන කෝෂය සම්බන්ධ කරනවා. මම කියන්නේ කෝෂ දෙකක් ගන්නවා කියලා. ඊපස්සේ E2 කියන කෝෂයත් ඒ විදිහටම සම්බන්ධ කරලා එතෙන් අදාළ සන්තුලන දිගක් ලබා ගන්නවා. මේක විනාගයක් එන්නේ. ඒ දිගම සලකනවා L2යි කියලා. එතකොට ඒකට අදාළ ප්‍රකාශනෙ ලියන්න පුළුවන්. E2 සමානයි K L2 ධන E කියලා. L2 ධන E කියලා. හරි ළමයි. ඊට පස්සේ අපි කරන්නේ මේ E1 සහ E2 කියන කෝෂ දෙකම ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට. E1 සහ E2 කියන කෝෂ දෙකම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ඊට පස්සේ මෙන් E1 ඊට පස්සේ ඒකට අදාළ සන්තුලන දිගක් අපි ලබා ගන්නවා. ඒකට ඒක මම කියනවා L3යි කියලා. හරි. එතන මට ඒකට ලියව හැකි. මෙතන විද්‍යුත්ගාමක බලය එහෙම නැත්නම් මේ දෙපස විභවාන්තරය වෙන්නේ E1 ධන E2. හරි. එතන මට ලියව හැකි E1 ධන E2 සමානයි K වාරයක් මෙතන දිග L3යි L3 ධන සිම්පල් E කියලා ලියන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට අදාළ පියවර තුනකින් අපි ලබා ගන්නවා. ඊට පස්සේ අපි ගණනය කරගන්න පුළුවන්. හරි. ඒකට ගණනය කරන්නේ මෙහෙමයි. හරි. මෙතන අපිට ලියව හැකි E1 ධන E2 වෙනුවට
හරි මේ ප්‍රකාශනේ භාවිතා කරලා e එක ධන e දෙක වෙනකොට මෙන්න මේ ප්‍රකාශන දෙක ආදේශ කරන්න පුළුවන්. හරි. එතකොට මට කිව්ව හැකි e එක ධන e දෙක කියන්නේ මේ k වාරයක් L3 ධන e සමානයි e එක කියලා කියන්නේ L1 ධන e. e2 කියලා කියන්නේ L2 ධන e. එතකොට මේ දෙක එකතු කරාම එන්නේ L1 ධන L2 ධන e කියන්නේ 2යි. k වාරයක් L1 ධන මේ දෙක එකතු කිරීමක් කරන්න. හරි. e1 ධන e2 නේ. L2 ධන 2e කියලා එනවා. හරි. එතකොට k ට k සුළු වෙලා යනවා. ඊට පස්සේ අපිට L3 ධන e සමානයි L1 ධන L2 ධන 2i කියලා. එතකොට මේ පැත්තට අරන් ගියාම ඍණ e වෙනවා. එතකොට e විදිහට සුළු වෙනවා. එතකොට L3 ඍණ L1 ඍණ L2 සමානයි e කියලා සුළු වෙනවා. හරි. එතකොට අපිට මෙන්න මේ e යගේ හොයාගත්ත හැකි අපිට ලැබෙන දිගවල් භාවිතා කරලා L3 ඍණ L1 ඍණ L2 කියලා. හරි. මේ සම්බන්ධතාවය භාවිතා කරලා අපිට විභවමාන කම්පියේ ආන්ත දෝෂය අපිට ගණනය කර ගැනීමේ හැකියාව පවතිනවා. හරි. එතකොට ඔයාලා මේක මේ විදිහට ඇඳලා හරි. ඉස්සෙල්ලා මෙහෙම ලියාගන්න. පළවෙනි අවස්ථාවේ අඳින්න මේ e එක විතරක් ඇඳලා ඒකට L1 කියලා දිග අරන් මේක ලියාගන්න. ඊට පස්සේ e2 ඇඳලා L2 කියලා දිග අරගෙන මේක ලියාගන්න. ඊට පස්සේ මෙන්න මේ e1 සහ e2 ශ්‍රේණිගතව සම්බන්ධ කරලා ඊට අදාළ සම්තුලන දිග L3 කියලා මෙන්න මේ ප්‍රකාශය ලියාගන්න. ලියාගෙන ඉවරලා මෙන්න මේ සුළු කිරීම අවසානයේට ලියාගන්න. හරි. ඔය ටික ලියාගන්න. හරි ළමයි මේක මකනවා. ඊට පස්සේ අපි යන්නේ විභවමානී භාවිතා කරලා ප්‍රතිරෝධවල අගයන් සංසන්දනය කිරීම. එහෙම නැත්නම් අපි නොදන්නා ප්‍රතිරෝධයක අගය ගණනය කර ගැනීම. හරි. මේ කියන පරීක්ෂණය තමයි ඊළඟට කරන්න යන්නේ. හරි. ඒකේ මාතෘකාව ලියාගන්න. ප්‍රතිරෝධවල අගයන් සංසන්දනය කිරීම. එහෙම නැත්නම් නොදන්නා ප්‍රතිරෝධයක අගය ගණනය කිරීම කියලා ලියාගන්න. හරි. ඒකදී සිදු වෙන්නේ මේ වගේ දෙයක්. අපි දැන් කලින් පරීක්ෂණයේදී කරා වගේ හරි විද්‍යුත්ගාමක බලයන් අපි සංසන්දනය කරේ ඒ වගේ මේකෙදී අපි කරන්නේ ප්‍රතිරෝධ දෙකක් ගන්නවා. එකක් නොදන්නා ගයක් අනිත් එක දන්නා ගයක් අරගෙන ඊට පස්සේ මේ දෙක මේ විදිහට ශ්‍රේණිගත සම්බන්ධ කරලා හරි ඊට පස්සේ ඒකට මේ විදිහට බාහිර විද්‍යුත්ගාමක බල ප්‍රභයන් මගින් විද්‍යුත්ගාම විභවාන්තරයක් ඇති කරනවා. ඊට පස්සේ මෙතන R1 මෙතන R2. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ අපි හිතන්න දැන් R2 ප්‍රතිරෝධය අපේ අගය දන්නවා. අපි R1 අගය තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඒ කියන්නේ R1 සහ R2 අතර සංසන්දනය කිරීමක් තමයි අපිට කරන්න ඕනේ. හරි. එතකොට මම කරන්නේ මෙන්න මෙහෙම සම්තුලන දිග ලබා ගන්න. හරි. සම්තුලන දිග ලබා ගන්න. ඒතකොට L කියලා මම සලකන සම්තුලන දිග L කියලා සලකන. ඊට පස්සේ මට ලියන්න පුළුවන් මේකේ ගලන ධාරාව I කියලා ගත්තොත් එහෙම E සමානයි. දැන් මේ පරිපථයේ ධාරාව ගලන්නේ නැහැ සම්තුලන වෙලා තියෙන්නේ. E සමානයි මේ පරිපථය විතරයි ධාරාවක්. I වාරයක් R1 ධන R2 කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ R1 ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය අපිට ලියන්න පුළුවන්. V සමානයි I වාරයක් R1 කියලා. I වාරයක් R1 කියලා ලියන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි V ට අපිට ගන්න පුළුවන් K වලින් V සමානයි KL කියලා. V සමානයි KL කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කරන්නේ ඊළඟට කරන්නේ මේ R1 හරහා විභවාන්තරය මැනලා ඊට පස්සේ කරන්නේ මේක මේ ස්ථානයට සම්බන්ධ කරලා
R1 සහ R2 දෙකම හරහා තියෙන විභව අන්තරේ මැන ගැනීම සිද්ධ කරනවා. හරි. එතකොට අපිට ඒකට අදාළ දිග මම ගන්නවා L නෝට් කියලා. L නෝට් කියලා ගත්තොත් එහෙම ඒක මට ලියන්න පුළුවන්. මෙතන V සමානයි I වාරයක් R1 ධන R2. I වාරයක් R1 ධන R2 කියලා ලියුව හැකි. මම මේ කලින් ලියපු එකමයි. එතකොට ඒක අපිට සමාන කරන්න පුළුවන් මේ සම්තුලන දිග KL නෝට් කියන එකත් එක්ක. හරි. KL නෝට් සමානයි I වාරයක් R1 ධන R2 කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනය සහ මේ ප්‍රකාශනය සලකලා හරි මේක දෙක කියලා ගන්න සලකුවොත් එහෙම මෙතන මේ ප්‍රකාශනය හරි. එතකොට මෙතනදී අපිට ලියන්න පුළුවන් P බෙදීම E සමානයි V කියන්නේ I R1 බෙදීම E කියන්නේ I R1 ධන R2 කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට V කියන එකට අපිට ආවේ KL කියන එක. KL බෙදීම E කියන එකට අපිට ආවේ හරි. E කියන එකට ආවේ I R1 ධන R2 නේ. එතකොට I R1 ධන R2 කියන්නේ KL නෝට් කියන එක. KL නෝට් සමානයි I වාරයක් එතන I ටයි සුළු වෙනවා. එතකොට R1 බෙදීම R1 ධන R2. එතකොට K ට K සුළු වුණාම L බෙදීම L නෝට් සමානයි R1 බෙදීම R1 ධන R2. හරි. එතකොට අපිට L සහ L නෝට් අපි ගණනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ R2 වගේ දන්නවා නම් අපිට R1 හොයාගන්න පුළුවන්. මේ සම්බන්ධතාවය භාවිතා කරලා එහෙම නැත්නම් අපි R1 දන්නවා නම් අපිට R2 හොයාගන්න පුළුවන්. හරි. ඒතර ওই විදිහට තමයි ප්‍රතිරෝධ දෙක සංසන්දනය කරන්නේ. හරි. ඒතර ওই ටික ලියාගන්න. හරි ළමයි. ඊට පස්සේ අපි යන්නේ විභවමානී භාවිතා කරලා විශාල විභවාන්තරයක් මැනගන්න. අපි සාමාන්‍යයෙන් විභවමානයකින් විශාල විභවාන්තරයක් මයින්ඩ බෑ. මොකද සාමාන්‍ය මයින්ඩ බෑ. මොකද මේ විභව බැස්මට වඩා විභවමාන කම්බිය විභව බැස්මට වඩා වැඩි විභව අන්තරයක් අපිට මැනීමේ හැකියාවක් නැහැ කෙලින්ම. හරිද? කෙලින්ම මයින්ඩ බෑ. ඒක නිසා අපි එකට යම්කිසි උපක්‍රමයක් භාවිතා කරනවා. බලමු කොහොමද ඒක මයින්නේ කියලා. විශාල විභවාන්තරයක් මයිද්දී අපි කරන්නේ අපිට මනින්න අවශ්‍ය කරන විභවාන්තරය අපි ප්‍රතිරෝධ දෙකක් කරා කුඩා ප්‍රතිරෝධයක් සහ විශාල ප්‍රතිරෝධයක් කරා අපි මේ දෙක බෙදලා දෙනවා. මෙහෙම ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කරනවා. මේක කුඩා ප්‍රතිරෝධයක් R1 කියලා ගන්නවා. මේක විශාල ප්‍රතිරෝධයක් R2 කියලා ගන්නවා. ඊට පස්සේ අපිට මැනිය යුතු විභවාන්තරය B කියලා මම ගන්නවා. විශාල විභවාන්තරය ඒක සම්බන්ධ කරනවා මෙන්න මේ ප්‍රතිරෝධ දෙක හරහා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ R1 හරහා පවතින විභවාන්තරය මැන ගන්නවා. ඒකට මෙතෙන්ට සම්බන්ධ කරනවා ගැලොනෝමීටරේ සම්බන්ධ කරලා මේ R1 හරහා පවතින විභවාන්තරය විභවමානී භාවිතා කරලා මැන ගන්නවා. එතකොට මම හිතනවා මෙන්න මේ R1 හරහා පවතින විභවාන්තරය V1 කියලා. R1 හරහා පවතින විභවාන්තරය V1 කියලා හිතනවා. R2 හරහා පවතින V2 විභවාන්තරයක්. හරි. එතකොට මෙන්න මේ V කියන විශාල විභවාන්තරේ R1 හරහා පවතින්නේ V1 කියලා විභවාන්තරයක්. එතකොට R1 ප්‍රතිරෝධයේ මේ R2 ප්‍රතිරෝධයට සාපේක්ෂව කුඩා නිසා R1 හරහා පවතින්නේ කුඩා විභවාන්තරයක්. ඒ කියන්නේ V1 කියනගේ කුඩායි V2ට වඩා.
එතකොට අපිට මේ v එක මෙන ගන්න පුළුවන්. මොකද v එක කියන්නේ කුඩා විභවාන්තරයන්නේ r එක හරහා ලැබෙන්නේ. v එකට අපිට v එක මෙන ගන්න පුළුවන් මෙන්න මේ විභවමාන ය භාවිතා කරලා. ඊට පස්සේ අපි මේ r එක සහ r දෙක අතර අනුපාතය භාවිතා කරලා v දෙකත් අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට v එකයි v දෙකයි එකතුව තමයි මෙන්න මේ සම්පූර්ණ විශාල විභවාන්තරයේ එකතුව වෙන්නේ. හරි. ඊට පස්සේ අපිට v එක සහ v දෙක අතර අනුපාතය ගන්න පුළුවන් මෙහෙම v එක බෙදීම v දෙක සමානයි r එක බෙදීම r දෙක. හරි. ඊට පස්සේ v එක කියන එකට අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් kl කියලා. සම්තුලන දිග මම ගන්නවා l කියලා. එතකොට kl තමයි v එක වෙන්නේ. හරි. මොකද r එක හරහා පදින විභවාන්තරය වෙන්නේ kl නේ. ඒක kl බෙදීම v එක වෙනකොට kl ආදේශ කරනවා. v දෙක සමානයි r එක බෙදීම r දෙක. ඒතර v දෙකට අපිට ගන්න පුළුවන් v දෙක සමානයි kl වාරයක් r දෙක බෙදීම r එක කියලා. ඊට පස්සේ අපි දන්නවා සම්පූර්ණ විභවාන්තරය කියන විශාල විභවාන්තරය v සමානයි v1 ධන v2 කියලා. ඒකට v සමානයි v1 කියන්නේ kl ධන v2 කියන්නේ kl වාරයක් r2 බෙදීම r1 kl වාරයක් r2 බෙදීම r1. එතකොට මේ kl පොදුයි. ඒක ඕනනම් අපිට තවදුරටත් අසුරු කර හැකි kl වාරයක් 1 ධන r2 බෙදීම r1 කියලා. එතකොට මේ සම්බන්ධතාවය භාවිත කරලා අපිට විශාල විභවාන්තරයේ විශාලත්වයේ v මෙන ගන්න පුළුවන් කිසිදු ගැටලුවකින් තොරව. හරි. මොකද අපි v කෙලින්ම සම්බන්ධ කරලා අපිට v මයින්ඩ බෑ. මොකද v වල අගය මෙන්න මේ විභවමාන කම්බියේ තියෙන විභව බැස්මට වඩා විශාලත්වයෙන් වැඩි වුණොත් ඒක නිසා තමයි අපි මේ උපක්‍රමය භාවිත කරන්නේ. එතකොට ඔයාලට මෙන්න මේක ඇඳලා ඉවරලා මේ ටික ලියා ගන්න විදිය. ළමයි ඊළඟට අපි යන්නේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරන්න. එහෙම නැත්නම් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය විභවමානයේ භාවිත කරලා හොයන්න තමයි යන්නේ. හරි. ඒක ලියා ගන්න ඊළඟ එක විභවමානයේ භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම. රයිට්. අපි බලමු කොහොමද විභවමානයේ භාවිත කරලා කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්නේ කියලා. ඒක කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න නම් කෝෂයේ හරහා ධාරාවක් ගලා ගෑම සිදු විය යුතුයි. එතකොට අපි කෝෂය හරහා ධාරාවක් ගලන විදිහට කෝෂය සම්බන්ධ කරනවා විභවමානයට. ඒකෙදී අපි පළවෙනි පියවර විදිහට කරන්නේ අපිට අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සෙවිය යුතු කෝෂය මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා විභවමානයට. ඊට පස්සේ අපි මේ විදිහට සර්පක යොදාගෙන සම්තුලන දිගක් ලබා ගන්නවා. ඒ දිග අපි සලකනවා L නෝට් කියලා. L නෝට් කියලා සලකනවා. එතකොට කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා ගන්නවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R කියලා ගන්නවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි අපිට ගණනය කරන්න ඕනේ. එතකොට මට ලියන්න පුළුවන් මෙතනදී L නෝට් විදිහට අපිට ලැබෙන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. E තමයි L නෝට් විදිහට ලැබෙන්නේ. මොකද මෙතන ධාරාවක් ගලන්නේ නැහැ. අභ්‍යන්තර ප්‍රතිරෝධය තිබ්බට ධාරාවක් ගලන්නේ නැති නිසා කෙලින්ම මේ දෙපස විභවාන්තරේ ඊට සමාන වෙනවා. එතකොට අපිට E සඳහා ලියුව හැකි K L නෝට් කියලා. ඔක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ අපි කරන්නේ ඊට පස්සේ මේ කෝෂය හරහා ධාරාවක් ගලන්න සලස්වනවා. මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගන්න අවශ්‍ය නිසා. ඒකෙදී මේ විදිහට කෝෂයට සමාන්තරගතව අපි විශාල ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපිට විශාලත්වය වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි ඒ ප්‍රතිරෝධයට අදාළ සම්තුලන දිග මේ විදිහට ලබා ගන්නවා. ඒ සම්තුලන දිග L කියලා මම සලකනවා. එතකොට දැන් මම මෙන්න මේ පරිපතේට මෙන්න මේ කෝෂයේ ධාරාව ගලන්නේ තමයි දැන් මෙන්න මේ පරිපතේනේ. මේ පරිපතේ ධාරාවක් ගලන්නේ. හරි. මොකද අපි සම්තුලන අවස්ථාව ගන්න ඒ අවස්ථාවේදී ධාරාවක් ගලන්නේ. එතකොට මෙන්න මේ පරිපතේ තමයි ධාරාව I කියන ධාරාව ගමන් කරන්නේ.
ඒතර මට ඒකට කර්ටොප් දාලා I ගත්ත හැකි E සමානයි I වාරයක් කෝෂය අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R මේ ප්‍රතිරෝධය කැපිටල් R. ඒක කැපිටල් R දන සිම්පල් R කියලා ගන්න පුළුවන්. එතකොට I සමානයි E බෙදීම කැපිටල් R දන සිම්පල් R කියලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දෙපස විභවාන්තරය මට ගන්න පුළුවන් I වාරයක් කැපිටල් R කියලා. I වාරයක් කැපිටල් R කියලා ගන්න. ඒ වගේම ඒ දෙපස විභවාන්තරය තමයි අපිට මෙතනදී මෙන්න මේ විභවමාණයෙන් ලැබෙන්නේ. එතකොට ඒක ගන්න පුළුවන් KL කියලා. එතකොට මට ලියව හැකි KL සමානයි I R කියලා. I R කියන්නේ මේ දෙපස විභවාන්තරය. ඒ දෙපස විභවාන්තරය මේ දෙපස විභවාන්තරයට සමානයි. මේ දෙපස විභවාන්තරය තමයි KL කියන්නේ. එතකොට මේකේ KL සමානයි I කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශයේ ඒ කියන්නේ E බෙදීම කැපිටල් R දන සිම්පල් R වතාවක් කැපිටල් R කියලා ලියන්න පුළුවන්. එතකොට මේ E වෙනුවට මෙන්න මේ පළවෙනි ප්‍රකාශයෙන් ගත්තු ප්‍රකාශනය ආදේශ කරන්න පුළුවන් KL නෝට් කියලා. එතකොට KL සමානයි KL නෝට් R බෙදීම කැපිටල් R දන සිම්පල් R. මේ Kට මේකේ සුළු වෙනවා. එතකොට මම ඒක ලියන්න පුළුවන් මට L සමානයි L සමානයි මෙතන L ඉතුරු වෙනවා L නෝට් R බෙදීම R ධන R. L නෝට් R බෙදීම R ධන සිම්පල් R කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේක හදා ගන්නවා පස්තාරයක් ඇඳීමට සුදුසු විදියට. හරි. ඒක පස්තාරය වෙනදින් මෙන්න මේ R අගේ වෙනස් කර ඒකට අදාළ මෙන්න මේ සම්තුලන දිග ලබාගෙන අපි ඒකට තමයි ප්‍රස්ථාරය අඳින්නේ. එතකොට මම ප්‍රස්ථාරය අඳින්න සුදුසු විදිහට මේක සකස් කරනවා. එතකොට මට ලියන්න පුළුවන් මේක මේ පැත්තෙන් වැඩි කරාම L capital R ධන L simple R සමානයි L not R කියලා. ඊට පස්සේ මේකේ මම මේක R වලින් බෙදනවා. එතකොට L ධන L R බෙදීම capital R සමානයි L not කියලා ගන්න පුළුවන්. R වලින් බෙදුවට පස්සේ ඊට පස්සේ මම මේක මට ලියවුව හැකි L වාරයක් එක ධන simple R බෙදීම capital R සමාන L not කියලා. ඊට පස්සේ මේක මං L node මේ L මේ පැත්තට අරන් යනවා. ඊට පස්සේ මට ලියුවා හැකි L node බෙදීම L සමානයි එක ධන එක මේ පැත්තට අරන් යනවා. එතකොට simple R බෙදීම capital R ධන එකයි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මං මේ පද තුනම L node වලින් බෙදනවා. එතකොට 1ට L සමානයි R බෙදීම L node වතාවක් 1ට R ධන 1ට L note කියලා. හරි ළමයි. එතකොට මේක හරියට නිකන් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට මේ y සමානයි මෙතන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට මෙතන ප්‍රස්ථාරයේ අනුක්‍රමණීය විදිහට අපිට ලැබෙනවා r බෙදීම L note කියලා. අන්තක්කඩනේ විදිහට ලැබෙන 1ට L note කියලා. හරි. එතකොට අපි ප්‍රස්ථාරය අඳින්නේ 1ට R වලට එදිරිව 1ට L තමයි ප්‍රස්ථාරගත කරන්නේ. 1ට R අපි ලබා ගන්න මෙන්න මේ R අගෙන් අපිට 1ට R ලබා ගන්න පුළුවන්. R වෙනස් කර 1ට R ලබා ගන්නවා. 1ට R වලට එදිරිව මෙන්න මේ 1ට L කියන අගේ මේ L ලබාගෙන ඊට පස්සේ 1ට L ප්‍රස්ථාරගත කරනවා. එතකොට අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් y සමාන mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. 1ට R එදිරිව 1ට L ප්‍රස්ථාරගත කරනවා. y සමාන mx ධන c ආකාර ප්‍රස්ථාරය ලැබෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් අපිට ලැබෙනවා මෙන්න මේක R බෙදීම L not අනුක්‍රමණය සමානයි simple R බෙදීම L not අන්තක්ඛණ්ඩය සමානයි 1ට L not. ඒක ළමයි අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ R බෙදීම L not කියන එක බෙදනවා 1ට L not වලින්. ඒතකොට 1ට L not වල L not වලට මෙතන L not සුළු වෙලා යනවා. ඒතකොට අනුක්‍රමණීය බෙදීම අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ අපිට කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ලැබෙනවා.
හරි ළමයි. එතකොට මෙන්න මේ විදිහට තමයි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරන්නේ. මේ විදිහට පරිපථය සකස් කරලා අපි මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධය භාවිතා කරලා කැපිටල් R වලගේ වෙනස් කර කර එක යට R වලට ඉදිරිව ලැබෙන සන්තුලන දිග අරගෙන ඊට පස්සේ එක යට L අඳිනවා ප්‍රස්ථාරගත කරනවා. ඊට පස්සේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අරගෙන අන්තක්කණ්ඩය ලබාගෙන අනුක්‍රමණය අන්තක්කණ්ඩයෙන් බෙදලා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරනවා. හරි. ওই විදිහට තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරන්නේ. එතකොට ඔයාලා මෙන්න මේ විදිහට මේ ටික ඇඳලා ඊට පස්සේ මේ ටිකයි පිළිවෙලට ලියා ගන්න. හරි ළමයි දැන් අපි කතා කරන්න යන්නේ ඊට පස්සේ මීටර් හේතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යන්නේ සහ මීටර් හේතුවේ සම්බන්ධයෙන් අපිට කරන්න තියෙන ප්‍රැක්ටිකල් සම්බන්ධයෙන් තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට අපි බලමු මීටර් හේතුවත් ළමයි අපි වින්ස්ටන් හේතු මූලධර්මයේ භාවිත කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට වින්ස්ටන් හේතුව එහෙම නැත්නම් මීටර් හේතුව අපි යොදාගන්නේ නොදන්නා ප්‍රතිරෝධයක අගය සොයන්න එහෙම නැත්නම් ප්‍රතිරෝධ දෙකක විශාලත්වයන් සංසන්දනය කරන්න තමයි බොහෝ දුරට අපි මීටර් හේතුව යොදාගන්නේ. එතකොට අපි බලමු මීටර් හේතුව මොන වගේද කියලා. මීටර් හේතුව හදලා තියෙන්නේ ලෑලි පුවරුවක් මත මෙන්න මේ විදිහට තඹ පටි වලින් නිර්මාණය කරලා තියෙන්නේ. මේ විදිහට හිඩස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා ප්‍රතිරෝධ සම්බන්ධ කිරීම සඳහා. ඊට පස්සේ මේ විදිහට තඹ පටි යොදාගෙන හරියටම මීටරයක් දිග කම්බියක් මේ විදිහට යොදාගෙන තියෙනවා. මීටර් හේතු කම්බියක් යොදාගෙන තියෙනවා හරියටම දිග මීටර එකයි. ඒ කියන්නේ මීටර් හේතුව කියන්නේ එතකොට මෙන්න මේ හිඩස් දෙකට තමයි අපි සංසන්දනය කළ යුතු ප්‍රතිරෝධ සම්බන්ධ කරන්නේ. ඒ වගේම දැන් අපි නොදන්නා ප්‍රතිරෝධයක් අගය හොයන්න නම් අපි එක ප්‍රතිරෝධයක් ගන්නවා දන්නා ප්‍රතිරෝධයක් අනිත් එක නොදන්නා ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ මැද සම්බන්ධ කරලා තියෙන ගැල්වනෝමීටරයක් මෙන්න මේ ගැල්වනෝමීටරයට මේ විදිහට ස්පර්ශකයක් සම්බන්ධ කරලා තියෙනවා. රයිට්. ඒ වගේම තමයි මේ කම්බිය විදිහට යොදාගෙන තියෙන්නේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය අඩු කොන්ස්ටන්ට් වැනි මිශ්‍ර ලෝහයක් තමයි යොදාගෙන තියෙන්නේ. කොන්ස්ටන්ට් වගේ මිශ්‍ර ලෝහයක් යොදාගෙන තමයි මේ මීටර් හේතු කම්බිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ තඹ පටි තමයි යොදාගෙන තියෙන්නේ මේ වටේ කොටස නිර්මාණය කරන්න. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේක පටි විදිහට නිර්මාණය කරලා තියෙන්නේ තඹ පටි යොදාගෙන ප්‍රතිරෝධය පුළුවන් තරම් අඩු කරන්න. හරි. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ R1 සහ R2 සඳහා අපි පුළුවන් තරම්, ඒ කියන්නේ ප්‍රතිරෝධ සංසන්දනය කරනකොට R1 සහ R2 සඳහා පුළුවන් තරම් අපි ආසන්න අගයන් යොදා ගන්න ඕනේ. ඒ කියන්නේ විශාලත්ව ආසන්න ප්‍රතිරෝධ දෙකක් යොදා ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ සන්තුලන දිග එහෙම නැත්නම් සන්තුලන ලක්ෂය ආසන්න වශයෙන් මෙන්න මේ මධ්‍ය ස්ථානයේ මධ්‍ය ප්‍රදේශයේ ලබා ගන්න. එහෙම වුණොත් අපිට මේ සිද්ධ වෙන ආන්ත දෝෂය අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ R1 සහ R2 සඳහා අපිට ගොඩක් කුඩා ප්‍රතිරෝධ ආසන්න වශයෙන් ඕම් එකක වගේ සීමාවේ ප්‍රතිරෝධ අපිට භාවිතා කරන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්. ඒකට හේතුව වෙන්නේ එහෙම වුණොත් දැන් මෙන්න මේ තඹ පටිවල ප්‍රතිරෝධයත් ආසන්න වශයෙන් සාමාන්‍යයෙන් ඕම් එකක් වගේ වෙනවා. එකක් හෝ එකකට ආසන්න වෙනවා. එහෙම වුණොත් ඒ සම්බන්ධ ප්‍රතිරෝධයක් එකතු වෙන නිසා දෝෂ සහගත වෙනවා. ඒක නිසා ඊට වඩා විශාල ප්‍රතිරෝධ තමයි සාමාන්‍යයෙන්
භාවිතා කරන්නේ. හරි. එතකොට අපි මුලින්ම මේකේ ප්‍රැක්ටිකල් වලට යන්න කලින් අපි බලමු මේකේ වැදගත් කරුණු මොනවද කියලා මීටර් හේතු සම්බන්ධයෙන්. එතකොට මීටර් හේතුවෙත් අර විභවමානය වගේ තමයි අපි මෙන්න මේ විදිහට සම්තුලන ලක්ෂයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ මීටර් හේතුවේ මීටර් කම්බියට මීටරයක් දිග කම්බියට අපි විභව අන්තරයක් ලබා දෙන්න මෙන්න මේ විදිහට කම්බියට සමාන්තරව කෝෂයක් සම්බන්ධ කරනවා. එතන මේ කෝෂයෙන් විභවාන්තරය ලබා දෙනවා. මේ විභවාන්තරය මෙන්න මේ කම්බිය හරහා පීඩනවා. ඊට පස්සේ අපි කරන්නේ සන්තුලන දිග ලබා ගන්න මෙන්න මේ සර්පණ ස්පර්ශකය මෙන්න මේ කම්බිය දිගේ තියලා අපි බලනවා මෙන්න මේ ගැල්වුණු මීටර පාඨාංකයේ ධාරාව බිඳුව වෙන අවස්ථාව වෙනකන්. එහෙම නැත්නම් සන්තුලන ලක්ෂයක් වෙනකන්. ඊට පස්සේ අපිට සන්තුලන ලක්ෂය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට දැන් මීටර් කම්බිය දිග මීටර් 1යි. එහෙම නැත්නම් සෙන්ටිමීටර වලින් ගත්තොත් 100යි. හරි. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ දෙකක් සම්බන්ධ කරලා සන්තුලන ලක්ෂය හොයා ගන්නවා මෙන්න මේ වගේ ස්ථානයක. එතකොට මේ සන්තුලන දිග මම ගන්නවා L කියලා. සම්පූර්ණ දිග 100යි. එතකොට මෙන්න මේ දුර 100 ඍණ L කියලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට සෙන්ටිමීටර වලින් තමයි ඒවා මැනලා තියෙන්නේ. දිග සෙන්ටිමීටර වලින් L. එතකොට මේ දුර 100 ඍණ L. රයිට්. එතකොට මේ අවස්ථාවේදී ධාරාවක් ගලන්නේ නැහැ. ගැලනෝමීටරය තුලින්. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය විභවය මේ ලක්ෂ්‍ය විභවයට සමාන වෙලා තියෙනවා. හරි. එතකොට මේක වින්ස්ටන් හේතු පරිපථයේ විදියට හැසිරෙනවා. හරි. එතකොට අපිට ගත්ත හැකි අපි වින්ස්ටන් හේතු මූලධර්මයේ පාවිච්චි කරා වගේ මේ ප්‍රතිරෝධය අගේ බෙදීම මේ ප්‍රතිරෝධයගේ සමානයි. මේ ප්‍රතිරෝධයගේ බෙදීම මේ ප්‍රතිරෝධයගේ. එතකොට අපිට ලියන්න පුළුවන් R1 බෙදීම එක බෙදීම ඒකක දිගක ප්‍රතිරෝධය K කියලා ගන්නවා. හරි. එතකොට KL කියලා ගන්න පුළුවන්. සමානයි මෙතන R2 බෙදීම K වාරයක් 100 ඍණ L කියලා ගන්න පුළුවන්. එතකොට K ට K සුළු වෙනවා. ඊට පස්සේ R1 බෙදීම R2 කියලා ගත්ත හැකි L බෙදීම 100 ඍණ L කියලා. එතකොට අපිට මේ L අගේ මැන ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට R1 හෝ R2 අතර සම්බන්ධතාවය එහෙම නැත්නම් අනුපාතය ගන්න පුළුවන්. ඒකෙන් අපි R2 දන්නවනම් අපිට මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා R1 හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් R1 දන්නවනම් අපිට මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා R2 හොයන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි නොදන්නා ප්‍රතිරෝධකයාගේ මීටර් හේතු භාවිතා කරලා ගණනය කිරීම කරන්නේ. එතකොට අපි මේක මීටර් හේතු කියලා ලියලා ඊට පස්සේ මේක ඇඳලා ඉවරලා මේක ඇඳලා මෙන්න මේ ටිකත් ලියාගෙන ඉවරලා වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. අපි ඒ කිහිපේ සාකච්ඡා කරලා බලමු. මුලින්ම ওই ටික ලියාගන්න. ඔය ටික ඇඳලා මේ ටික ලියාගන්න. මේක ඇඳලා මේ ටික ලියාගන්න. හරි. හරිලම ඊට පස්සේ අපි වැදගත් කරුණු ටික ලියාගමු පොයින්ට් විදියට. පළවෙනි කරුණ ලියාගන්න. මෙහිදී ඉහළ විද්‍යුත් ගාමක බලයක් සහිත කෝෂයක් භාවිතා නොකළ යුතුය. මෙහිදී ඉහළ විද්‍යුත් ගාමක බලයක් සහිත කෝෂයක් භාවිතා නොකළ යුතුය. එවිට පරිපථයේ තුලින් ගලන ධාරාව විශාල වීම හේතුවෙන් ප්‍රතිරෝධ රත් වී ප්‍රතිරෝධයන්හි වටිනාකම වෙනස් විය හැකිය. භාවිතා කරන කෝෂයේ ඉහළ විද්‍යුත් ගාමක බලයක් භාවිතා කරන්න එපා කියලා කියන්නේ. රත් වෙලා ප්‍රතිරෝධය වෙනස් වෙනවා කියලා. ඊට පස්සේ දෙවෙනි කරුණ විදිහට ලියාගන්න. කෝෂයේ විද්‍යුත් ගාමක බලයේ කාලය සමග අඩුවද එමගින් සන්තුලනයට බාධාවක් නොවේ. කෝෂයේ විද්‍යුත් ගාමක බලයේ කාලයත් එක්ක අඩු වුණා කියන සන්තුලනයට බාධා වෙන්නේ නැහැ. අපි වින්ස්ටන් හේතු මූලධර්මයේදී එක මම පැහැදිලි කරා. ඊට පස්සේ කරුණ ලියාගන්න. කෝෂයේ අග්‍ර හුවමාරු කරාද ඒ සන්තුලනයේ බලපෑමක් එල්ල නොකරයි. ඒකත් අපි කතා කරා වින්ස්ටන් හේතු මූලධර්මයේදී.
ඊට පස්සේ ලියන්න පරිපතේ අඛණ්ඩ ධාරාවක් පවත්වා ගැනීමට පේනු වතුරක් භාවිතා කළ යුතුය. අඛණ්ඩ ධාරාව පවත්වා ගැනීමට පේනු වතුරක් භාවිතා වෙනවා. හරි ඒ කියන්නේ දැන් මෙන්න මේකට අපිට අවශ්‍ය වෙලාවට ධාරාව ගන්න නම් අපි මෙතෙන්ට යතුරක් භාවිතා කරන්න ඕනේ. ඒක භාවිතා කරන්න අපි පේනු යතුර. හරි පේනු යතුරක් භාවිතා කරන්න. එතකොට මම මේ භාවිතා කරන යතුරු සම්බන්ධයෙන් ටකන යතුර පේනු යතුර වගේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න මම ඊළඟට මේ මීටර් සේතු ඉවර වෙලා ඒකට පේනු යතුරක් භාවිතා කරනවා. ඊට පස්සේ අපිට තව භාවිතා කරන අපි ප්‍රතිරෝධ පෙට්ටිය. ඒක ප්‍රතිරෝධ පෙට්ටිය ගැනත් කතා කරන්න ඕන. ඒවා මම කතා කරන්නම් මීටර් සේතු ඉවර වෙලා. හරි. ඒකට පේනු යතුර තමයි භාවිතා කරන්න අපි. පේනු යතුර භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් නියත ධාරාවක් වැඩි කාලයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ටකන යතුරක් භාවිතා කරන්නේ මෙන්න මේ වගේ ශනික ධාරාවක් අපි ලබා ගන්න අවශ්‍ය වෙනවා. ශනික ධාරාව කියන්නේ කුඩා ධාරාවක් ඉතා කෙටි කාලයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට තද කරලා තෑරුවම මේක කුඩා ධාරාවක් තමයි යන්නේ කෙටි කාලයක්. පේනු යතුරක් කියන්නේ මෙන්න මේ වගේ පේනුව සම්බන්ධ කරන්න තියෙන්නේ. හරි. එතකොට පේනුව තද කරාට පස්සේ නියත ධාරාව සැලකිය යුතු කාලයක් ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ඒ කරුණ හරි. ඊළඟට බලමු. ඊට පස්සේ සුවිචය සම්නුත කර ඊළඟ කරුණ සුවිචය සම්නුත කර ටික වේලාවකට පසු සුවිචය සම්නුත කර ටික වේලාවකට පසු සර්පණ යතුර මීටර් සේතුව කම්බිය මත තැබිය යුතුය. සර්පණ යතුර මීටර් සේතු කම්බිය මත තැබිය යුතුය. එවිට ස්වයං ප්‍රේරණයෙන් වන බලපෑම ඉවත් කරගත හැකිය. එවිට ස්වයං ප්‍රේරණයෙන් වන බලපෑම ඉවත් කරගත හැකිය. හරි ඒ කියන්නේ දැන් මේ ස්විච් එක සම්නුව එහෙම නැත්නම් ස්විච් එක ඔන් කරපු ගමන්ම මෙන්න මේ සර්පණ යතුර තියන්න එපා කම්බිය මත කියලා. මොකද එතකොට ස්වයං ප්‍රේරණයෙන් ධාරාවක් ඇති වෙනවා. ඒකින් ඇති වෙන බලපෑම නැති කරගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මෙහිදී මීටර් සේතු කම්බිය සඳහා ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයේ අඩු කොන්ස්ටන්ට් වැනි මිශ්‍ර ලෝහයක් භාවිතා කළ යුතුය. කොන්ස්ටන්ට් වැනි මිශ්‍ර ලෝහයක් භාවිතා කළ යුතුය. ඒකත් මම පැහැදිලි කරා. ඊළඟ කරුණ වෙන්නේ ඒකාකාර හරස්කඩක් ඇති කම්බියක් භාවිතා කළ යුතුය. හරි ප්‍රතිරෝධය එකක දිග ප්‍රතිරෝධය නැත්නම් වෙනස් වෙනවා. ඒක නිසා ඒකාකාර හරස්කඩක් ඇති කම්බියක් භාවිතා කළ යුතුය. ඊට පස්සේ කරුණ වෙන්නේ මීටර් සේතු කම්බිය දෙකලවර තඹ තහඩු වලට පෑසීමේදී පෑසුම් දිග අවම කළ යුතුය. පෑසුම් දිග අවම කළ යුතුය. මීටර් සේතු කම්බිය දෙකලවර තඹ තහඩුවට පාස්සන අවස්ථාවේ මෙන්න මේ ස්ථානයේදී පෑසුම් දිග අවම කළ යුතුය. මොකද එතකොට අපිට පුළුවන් මෙන්න මේ කෙලවර සිද්ධ වෙන ආන්ත දෝෂය අවම කරගන්න. ඊට පස්සේ මීටර් සේතු කම්බියට අවම රේඛීය ප්‍රසාරණතා සංගුණකයක් තිබිය යුතුයි. ඒ කියන්නේ රත් වෙද්දී රේඛීය ප්‍රසාරණය වෙන ප්‍රමාණය අවම වෙන්න තමයි ඒ අවම රේඛීය ප්‍රසාරණතා සංගුණකයක් තියෙන්න ඕන කියලා කියන්නේ. නැත්තම් දිග වෙනස් වෙනවා. එතකොට දෝෂ වෙනවා. ඊට පස්සේ කියනවා සර්පණ යතුර මීටර් සේතු කම්බිය තනු ලෝහයෙන්ම තැනීමෙන් ලියාගන්න. සර්පණ යතුර මීටර් සේතු කම්බිය තනු ලෝහයෙන් තැනීමෙන් වඩා හොඳ විද්‍යුත් ස්පර්ශයක් ලබාගත හැකිය. වඩා හොඳ විද්‍යුත් ස්පර්ශයක් ලබාගත හැකිය. ඒ කියන්නේ මෙන්න මේ සර්පණ යතුර තනන්න කියලා තියෙන මෙන්න මේ කම්බිය හදපු කොන්ස්ටන්ට් ලෝහයෙන්ම තමයි. එතකොට මේ දෙක ස්පර්ශ වෙනවා කියලා කියනවා හොඳින්. හරි එතකොට විද්‍යුත් ස්පර්ශතාව හොඳට ලැබෙනවා කියලා කියන්නේ. මොකද එකම ලෝහ වර්ගය නිසා. ඊට පස්සේ කරුණ බලන්න සර්පණ යතුර මීටර් සේතු කම්බිය මත වැඩි වේලාවක් එක තැන තබා නොගත යුතුය. ඒට මීටර් සේතු කම්බිය එම ස්ථානයේදී පළුදු වීම සිද්ධ වේ. අපි විභවමානයේදීත් එක කතා කරා. පළුදුනොත් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. රයිට්. ඊළඟ කරුණ ලියා ගන්න. සර්පණ යතුර වැඩි පීඩනයකින් යුතුව මීටර් සේතුව කම්බිය මත නොතැබිය යුතුය. සර්පණ යතුර වැඩි පීඩනයකින් යුතුව මීටර් සේතු කම්බිය මත නොතැබිය යුතුය. එහෙම වුණොත් වෙන්නේ මීටර් සේතු කම්බිය පළුදු වීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ සර්පණ යතුර පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර මීටර් සේතු කම්බිය දෙකලවර තබා ගැලණු මීටර දෙපසට උත්ක්‍රමණය වේදයි පරීක්ෂා කළ යුතුය. යගන්න සර්පණ යතුර පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර මීටර් සේතු කම්බිය දෙකලවර තබා
මීටර් සේතු කම්බිය දෙකලවර තබා ගැල්වනෝමීටර දෙපසට උත්ක්‍රමණයේ වේදයි පරික්ෂා කළ යුතුය. ගැල්වනෝමීටරයේ දෙපසට උත්ක්‍රමණයේ වේදයි පරික්ෂා කළ යුතුය. නැතහොත් සන්තුලන ලක්ෂයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැත. සන්තුලන ලක්ෂයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැත. ඊට පස්සේ එක ලියාගන්න ගැල්වනෝමීටරය තුලින් විශාල ධාරාවක් ගැලීම වැළැක්වීම පිණිස ගැල්වනෝමීටරය තුලින් විශාල ධාරාවක් ගැලීම වැළැක්වීම පිණිස ගැල්වනෝමීටරය සමග විශාල ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව යෙදිය යුතුය. ගැල්වනෝමීටරය තුලින් විශාල ධාරාවක් ගැලීම වැළැක්වීම පිණිස ගැල්වනෝමීටරය සමග ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කළ යුතුය. අපි විභවමානයේදී කතා කරා වගේ ආරක්ෂක ප්‍රතිරෝධයක් මෙතෙන්ට ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. ඒක ලුහුවත් කරන්න අවශ්‍ය විදිහට ඊට සමාන්තරගතව පේනු යතුරක් සම්බන්ධ කළ යුතුයි. ස්විච් එකක් සම්බන්ධ කළ යුතුයි. හරි. ගැල්වනෝමීටරය තුලින් විශාල ධාරාවක් ගැලීම වැළැක්වීම පිණිස ගැල්වනෝමීටරය සමග විශාල ප්‍රතිරෝධයක් ශ්‍රේණිගතව යෙදිය යුතුය. සන්තුලන ලක්ෂයට ආසන්න වන විට ප්‍රතිරෝධයේ තුලින් ගලා යන ධාරාව නැවතීමට ප්‍රතිරෝධයට සමාන්තරගත ස්විචයක් යොදනු ලැබේ. ප්‍රතිරෝධයට සමාන්තරව ස්විචයක් යොදනු ලැබේ. ඊට පස්සේ කරුණ වෙන්නේ උපාංග සම්බන්ධ කිරීම සඳහා තඹපටි යොදා ගන්නා අතර එහි ප්‍රතිරෝධය අවම කර ගැනීම සඳහා හරස්කඩ වැඩි තඹපටි භාවිතා කරයි. එහි ප්‍රතිරෝධය අවම කර ගැනීම සඳහා හරස්කඩ වැඩි තඹ කම්බි භාවිතා කරයි. ඒකත් මම කිව්වා. ඊට පස්සේ කරුණ වෙන්නේ සංසන්දනය කිරීමට යොදා ගන්නා ප්‍රතිරෝධ හැකිතාක් ආසන්න ප්‍රතිරෝධ වීමෙන් කම්බියේ දෙකලවර ආන්ත දෝෂයෙන් සිදුවන බලපෑම ඉවත් කරගත හැකිය. සංසන්දනය කිරීමට යොදා ගන්නා ප්‍රතිරෝධ හැකිතාක් ආසන්න ප්‍රතිරෝධ වීමෙන් කම්බියේ දෙකලවර සිද්ධ වෙන ආන්ත දෝෂය අවම කරගත හැක. ආන්ත දෝෂය එහෙම නැත්නම් ආන්ත දෝෂයෙන් සිදුවන බලපෑම ඉවත් කරගත හැක. රයිට්. ඊට පස්සේ ලියාගන්න මීටර් සේතුව ඕම් 1ට වඩා කුඩා ප්‍රතිරෝධ සංසන්දනය කිරීම සඳහා සුදුසු නොවන්නේ තඹපටි සහ ආන්ත දෝෂයන්හි ප්‍රතිරෝධය මෙම අගයන්ට ආසන්න බැවිනි. රයිට්. ඔන්න ඒ කරුණ ටික වැදගත් වෙනවා මීටර් හේතුව සම්බන්ධයෙන්. රයිට් තමයි. ඊළඟට යන්නේ දැන් අපි මීටර් හේතුවට අදාළව අවසාන කොටස මීටර් හේතුව සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ. හරි. ඊළඟට අපි සලකන්න යන්නේ මීටර් හේතුව සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ. පොඩි මාතෘකාවක් ලියාගන්න මීටර් හේතුව සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ කියලා. මේ ටික ඔයාලගේ ටියුට් එකෙත් මම දීලා තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ ටික. ඒ ටිකත් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මම පැහැදිලි කරන්නම්. හරි. එතකොට අපි සුලභව භාවිතා වෙන්නේ මීටර් හේතුවක් මේ විදිහේ ප්‍රතිරෝධ සංසන්දනය කරන්න. හරි. ප්‍රතිරෝධ සංසන්දනය කරන්න. එහෙම නැත්නම් නොදන්නා ප්‍රතිරෝධයකගේ සොයා ගැනීම පළවෙනි පරීක්ෂණය ලියා ගන්න. නොදන්නා ප්‍රතිරෝධකගේ මීටර් හේතුව භාවිතයෙන් ගණනය කිරීම. එහෙම නැත්නම් මීටර් හේතුව භාවිතයෙන් නොදන්නා ප්‍රතිරෝධ අතර අනුපාතය සෙවීම කියලා ලියන්න. මෙහෙම ලියන්නකො එක් ප්‍රතිරෝධයක් දන්නා විට නොදන්නා ප්‍රතිරෝධයක අගය සෙවීම හෝ නොදන්නා ප්‍රතිරෝධ අතර අනුපාතය සෙවීම. මීටර් හේතුව භාවිතයෙන් එක් ප්‍රතිරෝධයක අගය දන්නා විට අනෙක් ප්‍රතිරෝධයේ අගය සෙවීම හෝ නොදන්නා ප්‍රතිරෝධ දෙකක් අතර අනුපාතය සෙවීම. හරි. එතකොට මම ඒක කරන්නේ දැන් මේ කලින් මෙතන පැහැදිලි කරපු සීන් එක වගේමයි. මේ විදිහට R1 සහ R2 සම්බන්ධ කරනවා. R1 සහ R2 දන්නේම නැත්නම් කෙලින්ම අපිට අනුපාතය ගන්න පුළුවන්. R1 බෙදීම R2 සමානයි කෙලින්ම L බෙදීම C හරි නේද?
ඔන්න ඕකෙන් ගන්න පුළුවන්. ඒතකොට මේකේ R එක දන්නවනම් අපිට ඒක ආදේශ කරලා මේවත් ආදේශ කරලා R දෙක හොයන්න පුළුවන්. R දෙක දන්නවනම් L අගය සහ R එක ආදේශ R දෙක ආදේශ කරලා R එක හොයන්න පුළුවන්. يعني R දෙක දන්නවනම් R එක හෙව්ව එක, R එක දන්නවනම් R දෙක හෙව්ව හැකි. R එක සහ R දෙක දෙකම දන්නේ නැත්නම් ඒ අතර අනුපාතයත් හොයන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය භාවිතා කරලා. හරි. එතකොට මේක ඇඳලා මේ ටික ලියා ගන්න. මොනද මේ දැන් කතා කරු මාතෘකාව යටතේ. හරි. ඊට පස්සේ අපි බලන්නේ දෙවනි පරීක්ෂණය. හරි. දෙවනි පරීක්ෂණය බලන්නේ අපි බලමු දෙවනි පරීක්ෂණය කොහොමද කරන්නේ කියලා. දෙවනි පරීක්ෂණය තමයි ප්‍රතිරෝධයක ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයේ ගණනය කිරීම නැත්නම් සෙවීම. සෙවීම කියලා ලියා ගන්නකො. ප්‍රතිරෝධයක ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම. රයිට්. මේකදී අපි කරන්නේ මෙන්න මේ පැත්තට අපි සම්බන්ධ කරනවා අපි අගේ දන්න ප්‍රතිරෝධයක්. මේ පැත්තට අගේ දන්න ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා. සාමාන්‍ය ප්‍රතිරෝධ පෙට්ටියක් වගේ අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පැත්තට හරි අපිට හොයන්න ඕන ප්‍රතිරෝධයේ හොයන්න ඕන ද්‍රව්‍යයට අදාළ දඟරයක් අපි අරගෙන හරි මේ දඟරය මෙන්න මේ විදිහට තෙල් එකක ගිල්වලා හරි තෙල් එකක ගිල්වලා ඊට පස්සේ අපි ඒකට උෂ්ණත්වය සපයනවා. ඊට පස්සේ උෂ්ණත්වය අපි මේ විදිහට උෂ්ණත්වමානය භාවිතයෙන් මෙන ගන්න. උෂ්ණත්වමානය භාවිතයෙන් මෙන ගන්නවා. ඊට පස්සේ අපි ඒ උෂ්ණත්වයට එරෙහිව හරි මෙන්න මේ ප්‍රතිරෝධය හරි මේ ලක්ෂයට එන ප්‍රතිරෝධයගේ අපි ප්‍රස්ථාරගත කරනවා. හරි. එතකොට අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි. ඔයාලා මේ ටික ඇඳ ගන්න මුලින්ම මාතෘකාව ලියන්න ලියලා ඇඳ ගන්න. මාතෘකාව තමයි ප්‍රතිරෝධයක ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකයේ සෙවීම කියලා. ඊට පස්සේ ඕක ඇඳ ගන්න. හරි. ඊට පස්සේ මේකේ ප්‍රතිරෝධය අපි R θ කියලා සලකනවා. හරි. එතකොට අපි ඒක ගණනය කරන්න පුළුවන් අපිට අපි දන්න සම්බන්ධතාවය R θ බෙදීම මෙතන L නම් මෙතන R බෙදීම C ඍණ L නේ. එතකොට R θ බෙදීම R සමානයි L බෙදීම C ඍණ L. එතකොට ඕ සම්බන්ධතාවය භාවිතා කරලා R θ අපිට ගණනය කරන්න පුළුවන් විවිධ උෂ්ණත්ව වලට ගණනය කරනවා. හරි. ගණනය කළා අපි ප්‍රස්ථාරයක් අඳිනවා. ප්‍රස්ථාරය අඳින්නේ අපි එහෙම ගත්තොත් ඒ උෂ්ණත්වය සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවය අපි දන්නවා R θ සමානයි R නෝට් වාරය 1 ධන ඇල්ෆා ඩෙල්ටා θ. ඒ ඔහොම සම්බන්ධතාවයක් අපි ඉගෙන ගන්නවා. ප්‍රතිරෝධ ගැන ඉගෙන ගත්තී අපි මුලින්ම ඉගෙන ගත්තා. හරි. එතකොට මෙතන දැන් මම R θ මෙහෙම දෙනවා R θ සමානයි මෙතන මේක සුළු කරාම මම මෙතන R නෝට් මේ ප්‍රකාශනය වැඩි කරන. ඒකට R නෝට් ඇල්ෆා වාරය ඩෙල්ටා θ ධන මෙතන R නෝට් කියලා එනවා. හරි. ඒකට R නෝට් කියලා කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. හරිද? ඊට පස්සේ අපිට මේ විදිහට ප්‍රකාශනයක් අරගෙන මෙන්න මේ ඩෙල්ටා θ ඉදිරියේ නැත්නම් උෂ්ණත්ව වෙනස ඉදිරියේ R θ කියන්නේ මෙතනදී අපිට මනින θ ප්‍රස්ථාරගත කරනවා. එතකොට අපිට එන්නේ මේක y මේක m මේක x මේක c. එතකොට y සමාන ms ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. හරි. මේ විදිහට කොතනද අඳින්නේ? මම ඒක මෙතන අඳින්නම්. y සමාන ms ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඊට පස්සේ අපි අඳිනවා ඩෙල්ටා θ ඉදිරියේ y සමාන ms ධන c
C ආකාර ප්‍රස්ථාරය අඳිනවා ඩෙල්ටා තීටා ඉදිරියේ r තීටා ප්‍රස්ථාරගත කරනවා. එතකොට මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. ඒතර මේ අන්තක්කණ්ඩය කියන්නේ r නෝට් ඒ කියන්නේ සෙල්සියස් අන්තක බිඳුවේදී ප්‍රතිරෝධය අනුක්‍රමණයෙන් ලැබෙනවා r නෝට් ඇල්ෆා කියලා. ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. අනුක්‍රමණය සමානයි r නෝට් ඇල්ෆා අන්තක්කණ්ඩය සමානයි r නෝට්. එතකොට කලින් මම කතා කරපු ප්‍රස්ථාරයක වගේම මේකේ අනුක්‍රමණය බෙදීම අන්තක්කණ්ඩයේ සම්බන්ධතාවය ගන්නවා. එතකොට r නෝට් ඇල්ෆා බෙදීම r නෝට් කියන්නේ අපිට ඇල්ෆා ලැබෙනවා. ඇල්ෆා තමයි කියන්නේ ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය කියලා. හරි. එතකොට අපිට මේ විදිහට ගණනය කරන්න පුළුවන් ප්‍රතිරෝධකතාවයේ උෂ්ණත්ව සංගුණකය. හරි. එතකොට ඒක ඔයාලට පැහැදිලි ඇති. එතකොට අපි ළමයි මෙන්න මේ R වෙනුවට භාවිතා කරන්න අපි දන්නා ප්‍රතිරෝධයක්. මේකට සාමාන්‍යයෙන් අපි ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා කරනවට වඩා දන්නා ගෑස් සහිත ප්‍රතිරෝධයක්, ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව්‍යයෙන් හදපු ප්‍රතිරෝධයක් භාවිතා කරන එක හොඳයි. හරි. දැන් මේක නික්‍රෝම් කම්බියක් කියලා හිතන්න. එතකොට අපි නික්‍රෝම් කම්බියකින් හදපු ප්‍රතිරෝධයක් භාවිතා කරොත් අපිට මෙන්න මේ බාහිර පරිසර හේතුවෙන් සිද්ධ වෙන උෂ්ණත්ව වෙනස් වීම මෙන්න මේ ප්‍රතිරෝධයටත් ඒ ආකාරයෙන්ම බලපාන නිසා, දෙකම ද්‍රව්‍යයෙන් හදපු නිසා බලපාන නිසා අපිට බාහිර පරිසර තත්ත්වයන්ගෙන් සිද්ධ වෙන ප්‍රතිරෝධය නිසා ඇති වෙන දෝෂ වළක්වා ගන්න පුළුවන්. හරි. වළක්වා ගන්න පුළුවන්. එතකොට මේ ටික තමයි ඒක සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. මෙන්න මේක ඇඳලා මේ ටික ඇඳලා ඉවරලා ලියා ගන්න මෙන්න මේ ටික. හරි. මේ ටික ලියා ගන්න. ඊට පස්සේ අර y සමාන mx දන තියාගාර ප්‍රස්ථාරෙත් ඇඳ ගන්න. ඒ ටික ඇඳ ගන්න. ඇඳගෙන ඊට පස්සේ ලියා ගන්න. ඒකෙත් පොඩි වැදගත් කරුණක් ලියන්න තියෙනවා. මම දැන් කියපු කරුණම තමයි ලියා ගන්න. ඉහත පරීක්ෂණයේදී ප්‍රතිරෝධ පෙට්ටියක් R ලෙස භාවිතා කිරීමේ යම් අවශ්‍යයක් පවතී. ප්‍රතිරෝධ පෙට්ටියක් R ලෙස භාවිතා කිරීමේ යම් අවශ්‍යයක් පවතී. එනම් පරිසරයේ සිදුවන උෂ්ණත්ව විචලනයන්ට කම්බියේ සිදුවන ප්‍රතිරෝධ විචලනය, එහෙම නැත්නම් කම්බි දඟරයේ සිදුවන ප්‍රතිරෝධ විචලනය තුලනය කිරීමට දකුණු පස්ස ප්‍රතිරෝධයක් නොපැවතීමයි. එම නිසා එයට විකල්පයන් ලෙස දකුණු පසට වම් පස කම්බියට සමාන ප්‍රතිරෝධයක් භාවිතා කළ හැක. හරි ළමයි. පස්සේ ඒකත් හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මීටර් සේතුවේ ආන්ත දෝෂය ගණනය කරන්න. හරි. ආන්ත දෝෂය ගණනය කරන්න තියෙන්නේ. ඒකත් අපි අර කලින් කරා කියන්නේ මේ විභවමානයේදී කරා වගේ හරි පොඩි තීරයක් තියෙන්නේ. ඒකත් බලමු. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් මීටර් සේතුව සම්බන්ධිමුත් අපිට ඉගෙන ගන්න තියෙන මූලික තියරි කොටස් ටික ඉවරයි. හරි. ඒ අනුව අපි ධාරා විද්‍යුතයේ තියරි සියලුම තියරි කොටස් ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන එක. හරි. right. එතකොට ආන්ත දෝෂය හොයන්නේ අර්ධක ආන්ත දෝෂයේ මම සලකනවා E කියලා. හරි. ආන්ත දෝෂයේ E කියලා සලකනවා. එතකොට අපිට ලියන්න පුළුවන් ඉස්සල්ලාම R1 බෙදීම R2 කියන අනුපාතය සමානයි L ධන E බෙදීම සියරින L ධන E කියලා ගන්න පුළුවන්. ඒ විදිහට එක ප්‍රකාශනයක් අරගෙන ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ දෙක මාරු කරනවා. හරි. ප්‍රතිරෝධ දෙක මාරු කරනවා. මෙතෙන් R2 දාලා මෙතෙන් R1 දානවා. දෙක
R1 ඊට පස්සෙත් අනුපාතය ගන්න පුළුවන් R2 බෙදීම R1 සමානයි L බෙදීම C ඍණ හරි එතකොට දැන් මෙතනදී මම ඉස්සලාම අවස්ථාවේ වෙන L අගට L1 කියලා ගන්නවා හරි ඊට පස්සේ මාරු කරාට පස්සේ එන සම්තුලන දෙකට L2 කියලා ගන්නවා එතකොට මෙතන L2 බෙදීම C ඍණ L2 එතකොට L1 සහ L2 මැන ගන්නවා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රකාශන දෙක කියලා අරගෙන ওই ප්‍රකාශන දෙක සුළු කරලා අපි L1 සහ L2 ගන්නවා. එතකොට මේ R1 බෙදීම R2 සමානයි R2 බෙදීම R1 කියන ප්‍රකාශන සුළු වෙලා යනවා. හරි. ওই ප්‍රකාශන දෙක සුළු වෙලා යනවා. ඒ දෙක භාවිතා කරලා අපිට E වලට අගයක් ගන්න කරන්න පුළුවන් ළමයි මෙතන ධන E වෙනවා. හරි. ධන E වෙනවා. මොකද E වෙනස් වෙන්නේ නැහැ අවස්ථා දෙකේම. හරි. ඒතර ওই විදිහට ගණනය කරලා කියන්නේ මේ ප්‍රකාශන දෙක භාවිතා කරලා සුළු කරලා E වලට අගයක් හොයන්න පුළුවන්. හරි. E වලට අගයක් හොයන්න පුළුවන්. හරි ළමයි. ওই විදිහට තමයි මීටර් හේතු සම්බන්ධ ප්‍රැක්ටිකල් ටික අපිට කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් විභවමානයේ සම්බන්ධ තියරි ඉගෙන ගත්තා. මීටර් හේතු සම්බන්ධ තියරි ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ අපිට තව පොඩි කොටස් ටිකක් තියෙනවා මේ යතුරු සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ ටකන යතුරු කියන්නේ මොකද්ද? පේන යතුරු කියන්නේ මොකද්ද? ඊට පස්සේ ප්‍රතිරෝධ පෙට්ටියකින් මොනවද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩි තියරි කොටස් ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි අවසාන වශයෙන් දාගෙන ඉමු. හරි. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රශ්න වලට උත්තර ලියන එක. හරි අපි ඊළඟට කතා කරමු විද්‍යුත් පරිපථවල භාවිතා වෙන උපාංග කිහිපයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් අපි විශාල ප්‍රතිරෝධ භාවිතා වෙන ඒවා ප්‍රතිරෝධ පෙට්ටි කියන්නේ විශාල ප්‍රතිරෝධයෙන්. ඒකට ඒක ඒ වගේම යතුරු විවිධ ස්විච් අර්ග භාවිතා වෙන මේවා සම්බන්ධයෙන් අපි දැන් පොඩි සටහනක් දාගෙන ඉමු. හරි. ඒතර මාතෘකාව ලියා ගන්න විද්‍යුත් පරිපථවල භාවිතා වෙන විවිධ උපාංග විද්‍යුත් පරිපථවල භාවිතා වෙන විවිධ උපාංග. හරි. ඒ යටතේදී අපි ඉස්සල්ලාම බලමු ටකන යතුරු කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. විද්‍යුත් පරිපථවල අපි භාවිතා කරනවා ටකන යතුරු කියලා උපකරණය. අපි සාමාන්‍යයෙන් ටකන යතුරු කියන්නේ මෙන්න මේ වගේ සංකේතවත් කරන්නේ. හරි. එතකොට මේ ටකන යතුරක් භාවිතා වෙන්නේ අපි ක්ෂණික ධාරාවක් අවශ්‍ය අවස්ථාවලදී. ඒ කියන්නේ අපිට ඉතා කුඩා කාලයකදී කුඩා කාලයක් තුළ යම්කිසි ක්ෂණික ධාරාව අවශ්‍ය අවස්ථාවලදී තමයි ටකන යතුරු භාවිතා වෙන්නේ. අපිට එතකොට මේක ක්ෂණිකව සංවෘත කරලා අතෑරියට පස්සේ ඒක විවෘත වෙනවා. හරි. එතකොට ක්ෂණික ධාරා සඳහා තමයි අපි ටකන යතුරු භාවිතා වෙන්නේ. හරි. ඊට පස්සේ අපි භාවිතා වෙන තව යතුරු වර්ගයක් තමයි ස්විච් වර්ගයක් තමයි පේනු යතුරු. හරි. ඒතර පේනු යතුරු තියෙන්නේ මෙන්න මේ වගේ පේනුවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පේනුව තද කරාට පස්සේ පරිපථයේ සංවෘත වෙනවා. එහෙම නැත්නම් ඔන් වෙනවා. ඔන් වෙන්නේ පේනුව තද කරාට පස්සේ. එතකොට අපිට සැලකිය යුතු කාලයක්, ඒ කියන්නේ දිගු කාලයක් නියත ධාරාව ලබා ගන්න තමයි අපි පේන යතුරු භාවිතා වෙන්නේ. දිගු කාලයක් ධාරාව ලබා ගන්න පේන යතුරු භාවිතා වෙනවා. කෙටි කාලයක් ක්ෂණික ධාරාව ලබා ගන්න ටකන යතුරු භාවිතා වෙනවා. හරි. එතකොට ටකන යතුරු කියලා ලියලා මෙන්න මේක ඇඳ ගන්න. මේක ඇඳගෙන ටකන යතුරු යටතේදී ලියා ගන්න කෙටි කාලයක් තුලදී ක්ෂණික ධාරාවක් ලබා ගැනීම සඳහා ටකන යතුරු භාවිතා කරනු ලබයි. රයිට්. ඊළඟට පේන යතුරු කියලා ලියලා මේක ඇඳ ගන්න. මේක ඇඳගෙන ලියා ගන්න පරිපථයක අඛණ්ඩව ධාරාවක් පවත්වාගෙන යාමට පේනු යතුරු භාවිතා කරයි. පරිපථයක අඛණ්ඩව ධාරාවක් පවත්වාගෙන යාමට පේනු යතුරු භාවිතා කරයි. මෙහිදී තඹ වලින් සාදන ලද පේනුව තද කිරීමෙන් ඒ ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගමන් කරවිය හැක. ඊට පස්සේ අපි භාවිතා වෙනවා තව යතුරක් දෙමන් සුවිචය කියලා. හරි. ඒතකොට දෙමන් සුවිචය කියන එක භාවිතා වෙන්නේ මෙන්න මේ වගේ
හරි මේ වගේ පතයන් දෙකක් ඔස්සේ අපි පතයන් දෙකක් ඔස්සේ අවස්ථා දෙකකදී අපිට ධාරාවක් ගලන්න සලස්වන්න අවශ්‍ය නැහැ. අපි දෙමන් සූත්‍රයක් භාවිතා වෙන්න. හරි මේ පතයන් දෙකට අපිට පරිපත දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙමන් සූත්‍රය අපිට අවශ්‍ය එකක් එක්ක මෙන්න මෙහෙම කරලා සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. හරි සම්බන්ධ කරන්න පුළුවන්. ඒක දෙමන් සූත්‍රය කියලා ලියලා මෙන්න මේක ඇඳ ගන්න මේ විදිහට ඊට පස්සේ ලියා ගන්න. ඒක ඇඳගෙන ලියා ගන්න. ඕනනම් මේකට A සහ B කියලා සලකුණු කරගන්න. ඊට පස්සේ ලියා ගන්න. අවශ්‍ය අවස්ථාවලදී එක් එක් පත ඔස්සේ ධාරා ගමන් කරවීම සඳහා දෙමන් සූත්‍රය භාවිතා කරයි. මේ සුලඹව බහුපරාස ඇමීටර වෝල්මීටර වල භාවිතා වේ. මේ සුලඹව බහුපරාස ඇමීටර සහ වෝල්මීටර වල භාවිතා වේ. රයිට්. ඊට පස්සේ අපි එතනින් ස්විච් සම්බන්ධයෙන් ඒ ටික කතා කරලා ඉවරයි. ඊට පස්සේ බලමු විචල්්‍ය ප්‍රතිරෝධ සම්බන්ධයෙන්. ඒක ළමයි විචල්්‍ය ප්‍රතිරෝධ කියලා කියන්නේ අපිට ප්‍රතිරෝධයේ විචලනය කර ගැනීමට අවශ්‍ය කරන උපකරණ. ඒ කියන්නේ විවිධ ප්‍රතිරෝධකයන් ලබා ගැනීමට අවශ්‍ය උපකරණ තමයි විචල්්‍ය ප්‍රතිරෝධ. ඒ විචල්්‍ය ප්‍රතිරෝධ විදිහට අපි භාවිතා වෙනවා. ධාරා නියමක භාවිතා වෙනවා. ඊට අමතරව ප්‍රතිරෝධ පෙට්ටියක් භාවිතා වෙනවා. රයිට්. ඒක ප්‍රතිරෝධ පෙට්ටිය ගැන කතා කරොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රතිරෝධ ගණනාවකින් එකතුවක් තමයි ප්‍රතිරෝධ පෙට්ටිය කියලා කියන්නේ. හරි මේ විදිහට ප්‍රතිරෝධ ගණනාවක් තියෙනවා. ඒ වගේම එක විශේෂ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක අනන්ත ප්‍රතිරෝධය කියලා කියන්නේ. හරි අනන්ත ප්‍රතිරෝධය කියලා එක ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට මේ ප්‍රතිරෝධ පෙට්ටියේ සංසිද්ධිය වෙන්නේ මෙන්න මේ වගේ තියෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ තියෙනවා. මේ විදිහට තමයි R1 R2 R3 කියන මෙන්න මේ ප්‍රතිරෝධ තියෙන්නේ. හරි ඊට පස්සේ මේක පේනුවක් සම්බන්ධ කරලා තියෙනවා. හරි මේ සෑම ප්‍රතිරෝධයකටම. එතකොට මෙන්න මේ පේනුව තද කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ දැන් මෙතනින් ධාරාව එනවා. හරි මෙතනින් ධාරාව ඇතුළු වෙනවා. එතකොට පේනුව තද කරලා නැති අවස්ථාවේ මේ ධාරාව මෙන්න මේ ප්‍රතිරෝධ තුලින් ගමන් කරන්නේ. හරි මෙහෙම ප්‍රතිරෝධ තුලින් ගමන් කරනවා. එතකොට මෙන්න මේ R1 R2 R3 කියන අගයන් පරිපතයට එකතු වෙනවා. කියන පරිපතයට ප්‍රතිරෝධ එකතු වෙන්න නම් අපි මේ පේනුව ගලවලා ඉවත් කළා තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිරෝධ පෙට්ටියෙන් පේනුවක් ගලවලා ඉවත් කරොත් එහෙම ඒ ප්‍රතිරෝධ අගේ පරිපතයට එකතු වෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රතිරෝධ අගේ පරිපතෙන් ඉවත් කරන්න ඕන නම් අපි කරන්නේ පේනුව තද කරන එක. මේ විදිහට පේනුව තද කරාට පස්සේ ධාරාව පේනුව තුලින් ගමන් කරනවා. මේ ප්‍රතිරෝධය හරහා ගමන් කරන්නේ නැහැ. එහෙම වුණාම මේ ප්‍රතිරෝධය අගේ පද්ධතියට එකතු වෙන්නේ නැහැ, පරිපතයට එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ පේනුව තද කරමු නිසා. හරි. එතකොට පරිපතයට ප්‍රතිරෝධය අගේ එකතු වෙන්න ඕන නම් අපි පේනුව ගලවලා ඉවත් කරන්න ඕනේ. හරි. ඒ වගේම තමයි අනන්ත ප්‍රතිරෝධයකුත් තියෙනවා. මෙන්න මේ අනන්ත ප්‍රතිරෝධය අදාළ පේනුව ගලවලා ඉවත් කරාට පස්සේ හරි අනිත් කිසිම ප්‍රතිරෝධයක් මේ පේනුව තද කරලා තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. පරිපතේ ප්‍රතිරෝධය අනන්තයක් වෙනවා. හරි අනන්තයක් වෙනවා. එතකොට කිසිම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරි කිසිම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒක තමයි අනන්ත ප්‍රතිරෝධයේ විශේෂත්වය වෙන්නේ. හරි. ඒක ප්‍රතිරෝධ පෙට්ටිය සම්බන්ධව කතාව ඔච්චරයි. හරි මේක මම ටිකක් ලොකුට අඳින්නම්. බලන්න මේක ඇඳ ගන්න. මේක මෙතන සම්බන්ධ කරපු එකක් අඳින්න. ඊට පස්සේ ධාරාව ගමන් කරන විදිහ අඳින්න. මේකෙදි නම් ධාරාව මේ ප්‍රතිරෝධ හරහා යනවා. මෙතනින් ගිහිලා ප්‍රතිරෝධය හරහා යන්නේ. පේනුව ගලවලා තියෙන නිසා පේනුව සම්බන්ධ කරාම ධාරාව මෙන්න මේ පේනුව තුලිමුයි ගමන් කරන්නේ. එතකොට ඒ යගේ එකතු වෙන්නේ නැහැ. හරි. එතකොට මේක ඇඳ ප්‍රතිරෝධ පෙට්ටිය කියලා ලියලා මේකයි අඳ ගන්න. අනන්තය ප්‍රතිරෝධය සලකුණු කරගන්න.
හරි ඊට පස්සේ අපි පොඩි නෝට් එකක් දාගමු මේකට. රයිට් මෙහෙම ලියන්න. ළමයි එතකොට මේ ප්‍රතිරෝධ පෙට්ටිය අපි භාවිතා වෙන්නේ ප්‍රතිරෝධය දන්නා අගයකින් අපි කියන්නේ අපි දන්නා අගයකින් ප්‍රතිරෝධය වෙනස් කරන්න ඕන නම් අපිට ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කරන්න පුළුවන්. කියන අපිට දැන් හිතුනොත් එහෙම ප්‍රතිරෝධයේ ඕම් 100ක් එකතු කරන්න ඕනි කියලා අපිට මෙන්න මේ අගයන් පාවිච්චි කරලා කියන්නේ මේ ප්‍රතිරෝධ විවිධ අගයන් තියෙනවා. ඒතකොට මේ අගයන් වල ප්‍රතිරෝධයට අදාළ මේ පේනෝ ගලලියොත් කළා අපිට පරිපතේට ඒක දන්නා අගයකින් එකතු කරන්න පුළුවන්. හරි ධාරා නියාමක එහෙම නෙමෙයි ඒක තත්ත්වය වෙනස්. ප්‍රතිරෝධය අපි දන්නේ නැති අගයකින් තමයි එකතු වෙන්නේ. හරි එතකොට මේකට සම්බන්ධ ලියා ගන්න. මෙහෙම ලියා ගන්න ප්‍රතිරෝධ පෙට්ටිය කියලා ලියලා පරිපතයකට අවශ්‍ය ප්‍රතිරෝධ විචලනයේ දන්නාගයකින් ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිරෝධ විචලනය දන්නාගයකින් ලබා දීම සඳහා ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කරයි. ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා කරයි. ඊට පස්සේ ලියා ගන්න පේනුවත් තද කර ඇති විටදී පේනුව ඔස්සේ විද්‍යුත් ධාරාව ගමන් කරන අතර ප්‍රතිරෝධය ඔස්සේ ධාරාව ගමන් නොකරයි. පේනුව විවෘත කළ විටදී එම ප්‍රතිරෝධයේ අගය පරිපතයට එකතු වේ. ප්‍රතිරෝධ පෙට්ටියේ පවතින විශේෂ වාසිය වන්නේ අනන්තය පේනුව විවෘත කිරීමෙන් එම පතය ඔස්සේ ධාරාව ගමන් කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ හැකිය. මේ අනන්ත ප්‍රතිරෝධය විවෘත කරාට පස්සේ පේනුව විවෘත කරාට පස්සේ පද්ධතිය ප්‍රතිරෝධය අනන්තයක් වෙනවා. නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටිය ප්‍රතිරෝධය අනන්තයක් වෙලා කිසිම ධාරාවක් ඒ තුලින් ගමන් කරන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ අපි අවසාන වශයෙන් බලමු ධාරා නියාමකය සම්බන්ධය. හරි. ධාරා නියාමකයේ සම්බන්ධය. එතකොටමයි මම කියවනේ දැන් ප්‍රතිරෝධ පෙට්ටිය භාවිතා වෙන්නේ අපි දන්නාගයකින් ප්‍රතිරෝධය වෙනස් කරන්න. හැබැයි අපි ධාරා නියාමකයේ භාවිතා වෙන්නේ ප්‍රතිරෝධය වෙනස් කරාට අපි ප්‍රතිරෝධයේ අගය දන්නේ නැහැ. අපි ධාරා නියාමකයේ භාවිතා වෙන්නේ පද්ධතිය එහෙම නැත්නම් පරිපතයේ විද්‍යුත් ධාරාව වෙනස් කරන. ධාරා නියාමකයේ භාවිතා වෙන්නේ ඒකට. හරි. ඒක ධාරා නියාමකයේ මෙන්න මේ වගේ right මෙන්න මේ වගේ උපකරණයක් ඊට පස්සේ මේකට මෙන්න මේ විදිහට සර්පකයක් තියෙනවා. ඒක එහාට මෙහාට කරන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේම මෙන්න මේ පරිපතේ සම්බන්ධ කරන්නේ ධාරා නියමකයේ එක් අග්‍රයක් පහළට සම්බන්ධ කරනවා. අනිත් අග්‍රය මෙහෙම ඉහළට තමයි අපි සම්බන්ධ කරන්නේ. එක අග්‍රයක් පහළට අනිත් අග්‍රය ඉහළට. ඒතකොට ඔයාලට පරිපතවල සමහර අවස්ථාවල අඳින්න සිද්ධ වෙනවා. අඳින්න සිද්ධ වෙද්දී ඔයාලා සලකුණු කරන්නේ මෙන්න මේ විදිහට. හරි. එකක් පහළට සලකුණු කරන්න ඕන. අනිත් එක ඉහළට සලකුණු කරන්න ඕනේ. හරි. එකක් පහළට අනිත් එක ඉහළට. හරි. මේක පහළට ගත්තොත් මේක ඉහළට. හරි. ඒ වගේම මේ පැත්තෙන් පහළට සලකුණු කරොත් සලකුණු කියන්නේ මේ සම්බන්ධ කරොත් මේ පැත්තේ අග්‍රය ඉහළට සම්බන්ධ කරන්න ඕනේ. හරි. A B C D කියලා අග්‍ර ගත්තොත් එහෙම. එතකොට දැන් ඔයාලා මේ විදිහට පද්ධතිය සම්බන්ධ කරොත් එහෙම පරිපතේ මේක පහළට සම්බන්ධ කරොත් මේ ඉහළ එක තමයි සම්බන්ධ කරන්නේ. හරි මෙන්න මෙහෙම. එතකොට පද්ධතියේ ප්‍රතිරෝධය වෙන්නේ මෙන්න මෙහෙම ධාරාව ගිහිල්ලා මෙහෙම යන ධාරාව මෙහෙම ප්‍රතිරෝධය තුලින් මෙහෙම ගිහිල්ලා හරි මෙතනින් මෙන්න මෙහෙම තමයි ගමන් කරන්නේ. මෙහෙම ගමන් කරන්නේ. එතකොට මෙන්න මෙතනින් මේ පැත්ත කොටස තමයි ප්‍රතිරෝධය එකතු වෙන්නේ. හරි. මේ පැත්ත කොටස දැන් මෙතන මේකට හරියට බැලුවොත් සම්බන්ධයක් නැහැ. හරි. මම මෙහෙම ඇඳලා එතකොට මේක මේ පැත්ත කොටස කිසිම සම්බන්ධතාවයක් නැහැ. පරිපතේට ඒ නිසා ඒ කොටස එකතු වෙන්නේ නැහැ. හරි ඒකයි අපි පහළ එක ලක්ෂයකුත් 30 එක ලක්ෂයකුත් සම්බන්ධ කරන්නේ. හරි ඒ වගේම තමයි මේ ලක්ෂයයි සම්බන්ධ කරොත් එහෙම කියන්නේ මෙන්න මේ වගේ
කොහොම සම්බන්ධ කරොත් එහෙම ධාරාව ගලන්නේ මෙහෙම ගිහිල්ලා හරි මේකත් මෙතන සම්බන්ධයක් නැහැ මෙහෙම ගිහිල්ලා මෙතනින් පහළට ඇවිල්ලා මෙතනින් තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ කොටස තමයි එකතු වෙන්නේ. හරි මේ කොටස එකතු වෙන්නේ නැහැ. හරි. තුරාල පැහැදිලි ඇයි අපි එක කොටසක් පහළට සහ අනිත් කොටස ඉහළට සම්බන්ධ කරේ කියලා. හරි. එතකොට මේක මේ විදිහට අඳගන්න. හරි. එතකොට මේක මෙහෙම අඳින්න නැතුව රූප සටහන මෙහෙම අඳගන්න. මෙහෙම අඳගන්න. ඊට පස්සේ මෙන්න මේ අග්‍ර හතර මේ විදිහට අඳගන්න. ඔහොම A B C D කියලා සලකුණු කරගන්න. ඊට පස්සේ අවස්ථා දෙකට අදාළව අවශ්‍ය නම් මෙන්න මේ විදිහට ඇඳගන්න එකක් පහළට සම්බන්ධ කරොත් අනික ඉහළට මේක මේ පැත්තට සම්බන්ධ කරොත් අනිත් එක මේ පැත්තට විදිහට ඇඳගන්න. හරි. එතකොට ධාරා නියාමකය කියලා ලියලා මේ ටික මෙන්න මේ කොටස ඇඳගෙන හරි ඊට පස්සේ අපි නෝට් එකක් දාගමු. එහෙම ලියාගන්න ධාරා නියාමකය කියලා ලියලා ඉවරලා පරිපතයකට ක්‍රමානුකූලව විචලනය කළ හැකි ප්‍රතිරෝධයක් ධාරා නියාමකයේ මගින් ලබා දේ. පරිපතයකට ක්‍රමානුකූලව විචලනය කළ හැකි ප්‍රතිරෝධයක් ධාරා නියාමකයේ මගින් ලබා දේ. මෙහිදී පරිපතයට දායක වන ප්‍රතිරෝධයේ වටිනාකම ගණනය කළ නොහැකි වන අතර විචල්්‍ය ප්‍රතිරෝධයක් ලබා ගැනීමේ අරමුණින් මේ පරිපතයට සම්බන්ධ කරන්නේ නම් ඉහළින් එක් අග්‍රයකුත් පහළින් එක් අග්‍රයකුත් තෝරාගත යුතුය. හරි. එතකොට දැන් පැහැදිලි ඇති මේ ධාරා නියාමකයේ ක්‍රියාකාරීත්වය. හරි ළමයි. එතකොට අපි සාකච්ඡා කරා ඒ උපකරණ සම්බන්ධයෙන්. හරි. පරිපතයට සම්බන්ධ කරන උපාංග සම්බන්ධයෙන් අපි කතා කරා. එතකොට දැන් අපි විභවමානයත් ඉවරයි. මීටර් හේතුවත් ඉවරයි. මේ හැම එකම සිද්ධාන්ත කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ගණන් කතා කරන්න. එහෙම නැත්නම් ගැටලු සාකච්ඡා කරන්න. හරි. එතකොට දැන් අපි ධාරා විද්‍යුතයේ මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. තියරි කොටස් හැම එකම සාකච්ඡා කරා. හරි. මූලික තියරි වල ඉඳලා තියරි කොටස් සාකච්ඡා කරගෙන ආවා. ඒකට අදාළ උදාහරණ අපි පොඩි ගණන් හැදුවා. ඒ වගේම සංකීර්ණ ගණනුත් කිහිපයක් හැදුවා. එතකොට මම විභවමානය සහ මීටර් හේතු සම්බන්ධයෙන් ගණන් කිසිම ගණනක් හැදුවේ නැහැ. ඒකත් අපි ඊළඟට හදනවා. ඊට අමතරව දැන් අපි දැන් ධාරා විද්‍යුතයේ පාඩම ඉවරුනාට අපිට පුළුවන් තරම් මේ ධාරා විද්‍යුතය සම්බන්ධ අපි රචනා ප්‍රශ්න MCQ වගේ දේවල් දැන් පන්ති ඇතුළතදී අපි සාකච්ඡා කරනවා. ඒතකොට ඊළඟදී අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ප්‍රශ්න. හරි. අපි කතා කරපු තියරි වලින් අපි කොහොමද ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා අපි ඊළඟට සාකච්ඡා කරනවා. ඒකෙදී අපි පාස් පේපර් රචනා ප්‍රශ්න වගේ දේවල් සාකච්ඡා කරනවා. ඊට අමතරව මොඩල් පේපර් වල රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවා සහ MCQ සාකච්ඡා කරනවා.